හොඳයි. හරි අපි ළමයි පටන් ගමු. ගිය සතියේ ක්ලාස් එකේ අපි නැවැත්තුවේ අංග සාමයේ පාඩමේ. හරිද? මම ත්‍රිකෝණ අංග සාමය ගැන කතා කරා. ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියලා අපිට පෙන්වන්න පුළුවන් අවස්ථා හතරක් තියෙනවා. ඒකෙන් මම තුනක් ඉගෙනුවා නේද? තුනක් ඉගෙනුවා. ඔව් හරි. හොඳයි. දැන් අපේ ළමයි අන්තිම අවස්ථාව දෙන්නේ. හරිද? ත්‍රිකෝණ අංග සාම අවස්ථා කියන්නේ ත්‍රිකෝණ දෙකක් දුන්නාම අපිට අංග සමයි කියලා පෙන්වන්න පුළුවන් අවස්ථා හතරක් තියෙනවා. ඒ හතරෙන් මම ගිය සතියේ තුනක් කියලා දුන්නා නේ. පාපාපා අවස්ථාව. හරි ඒක බලපු නැති කට්ටිය ඉන්නවා නම් රෙකෝඩින් එක ඉල්ල ගන්න ඕනේ. හරි. හොඳයි අපි අද අලුත් පාඩමක් පටන් ගන්නවා. මේකේ අන්තිම අවස්ථාව දැන් කරලා ගණන් කීපයක් හදලා වර්ගඵලයේ පාඩමත් අද පටන් ගන්නවා ක්ලාස් එකේ. හොඳයි. හරි. දාන ළමයි අංක 4 අවස්ථාවනේ. ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියලා පෙන්නන්න පුළුවන් අවස්ථා හතරයි තියෙන්නේ. හරිද? හතරවෙනි අවස්ථාව. හතරවෙනි අවස්ථාව. හරි මම ගිය සතියේ පාපාපා අවස්ථාව කරා, කෝකෝපා කරා, පාපෝපා අවස්ථාවත් කරා. හොඳයි. එතලම අපි මේකෙදි මෙහෙම දෙයක් ගන්න බලන්න. ඉතින් මම මෙන්න මෙහෙම තමයි ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් අඳිනවා. හරිද? ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක්. ඉතින් මෙන්න තමයි එක ත්‍රිකෝණයක්. මේ ඍජුකෝණී ත්‍රිකෝණයම අඳිනවා. හරිද? මෙතන අංශක 90යි, මේ දිග සෙන්ටිමීටර් 6යි, මේ දිග සෙන්ටිමීටර් 8යි. ආරම් මේ විදිහට මම ඍජුකෝණී ත්‍රිකෝණයක් අඳිනවා. හරිද? මේක අපි ගත්තොත් කර්ණය සෙන්ටිමීටර් 10යි. තව ඍජුකෝණී ත්‍රිකෝණයක් අඳිනවා. හරිද? මේක සෙන්ටිමීටර 6යි. මෙතන අංශක 90යි. මෙතනින් සෙන්ටිමීටර 10යි. හොඳට බලන්න. හරි. මේක සෙන්ටිමීටර 10යි. හොඳයි. ඉතින් තමයි මේ මම ඇඳ ඍජුකෝණී ත්‍රිකෝණය ABC ඍජුකෝණී ත්‍රිකෝණය. මේ ඇඳ ඍජුකෝණී ත්‍රිකෝණය හරිද? PQR. ඔන්නෝම මම ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් අඳිනවා. හරිද? මම අහනවා ඔය ඇඳ ඍජුකෝණී ත්‍රිකෝණ දෙක ගත්තොත් ළමයි සෑම අතින්ම සමාන වෙනවද නැද්ද? බලන්න කල්පනා කරලා. කොහොම ත්‍රිකෝණ දෙකක් ඕගොල්ලෝ ඇඳෝ. කොලයක. හරිද? කපලා අපිට බැලුව හැකිනේ. හරි මේ ත්‍රිකෝණෙත් මම කපලා ගන්නවා. මේ ඍජුකෝණී ත්‍රිකෝණෙත් කපලා අරන් මට මෙයාව මොනා කරන්න පුළුවන්ද? හරියටම සමපාත කරන්න පුළුවන්. පිටපයින් නැහැ. එතකොට අපිට මේ වගේ ත්‍රිකෝණ දෙකක් දුන්නොත් ගානක ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් දුන්නොත් හරිද? ඒ ඍජුකෝණී ත්‍රිකෝණ දෙකේ එක පාදයකුයි කර්ණයයි. අන්න කර්ණය කියන්නේ මොකද්ද? ළමයි මට කියන්න ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය කියන්නේ මොකද්ද? 9 පන්තියේ ඉගෙන ගත්ත කර්ණය කියන්නේ මොකද්ද කියන එක. 9 පන්තියේ තිබ්බා පයිතගරස් ප්‍රමේය කියලා පාඩමක්. මතකද? 9 පන්තියේ ගණන් වල පයිතගරස් ප්‍රමේය කියන පාඩමේ ඉගෙන ගත්තා කර්ණය. මොකද්ද ළමයි කර්ණය කියන්නේ? ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණයට ඉස්සරහින් තියෙන පාදය. ඍජුකෝණයට ඉස්සරහින් තියෙන පාදයට අපි කියන්නේ කර්ණය කියලා. හොදලා ගන්න. කර්ණය. ඍජුකෝණයට ඉස්සරහින් තියෙන පාදය මොකද්ද? කර්ණය. මතක තියාගන්න කිසියම් ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක පාදයක් සහ කර්ණය දිගින් සමාන නම් හරිද? ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක එක් පාදයක් සහ උතන මේ පාදය මම ඉරක් ගෙහුවා මේ පාදයට ඉරක් ගෙහුවා. පාද දිගින් සමානයි AB පාදයයි BQ පාදයයි. මේ ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණය මේ ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණයට දිගින් සමානයි. ඉර දෙකක් ගන්නවා. හරිද? BC සමානයි PR ට. මෙහෙම තමයි අපි ඍජුකෝණ ත්‍රිකෝණ දෙකක් අපිට හම්බ වුණොත් කෙලින්ම කිව්වේ හැකි මේ දෙක මොනවා වෙනවද? අංග සම වෙනවා. ඒ කියන්නේ ළමයි AC පාදයයි RQ පාදයක් මොකද වෙන්නේ එතකොට? දිගින් සමාන වෙනවා. මොකද අංග සම ත්‍රිකෝණ දෙකක ඉතිරි අංග සමානයි. ඊට පස්සේ මෙතන කෝණය මෙන්න මේ කෝණය සෙන්ටිමීටර් 6යි සෙන්ටිමීටර් 10යි අතර තියෙන කෝණය. හරි මේක හිතන්න වාංශක 30ක් ආවා නම් හරිද? මෙතනත් සෙන්ටිමීටර් 10යි සෙන්ටිමීටර් 6යි අතර තියෙන කෝණය අංශක 30ක් වෙනවා. හරි එතකොට මේ කෝණය අංශක 60ක් ආවා නම් මේ කෝණය අංශක 60ක් වෙනවා.
අංග සම ත්‍රිකෝණ දෙකක් ළමයි සෑම අතින්ම මොකද වෙන්නේ? සරල සම වෙනවා. හොඳයි. හරි. අපි ලියමු අංග 4 අවස්ථාව. හරිද? ලියන්න. ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක අන්තර්ගත පාදයක් සහ ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක අන්තර්ගත පාදයක් සහ ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක අන්තර්ගත පාදයක් සහ කර්ණය සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. හරි. ටක්කල් මේක අදින්න. මේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙක අදින්න. ඔය ඍජුකෝණී ත්‍රිකෝණ දෙක අදින්න. හරි. කර්ණ පාදය කියලා කියන්නේ ඍජුකෝණේ ඉස්සරහින් දින පාදය. මේ ඍජුකෝණේ ත්‍රිකෝණේ ඍජුකෝණේ තියෙන්නේ මෙතන අංශක 90යි. ඒකට ඉස්සරහින් දින පාදය තමයි කර්ණය. කර්ණ පාදය BC. මේ ඍජුකෝණේ ත්‍රිකෝණේ ඍජුකෝණේ මෙතන අංශක 90 කෝණේ. ඒකට ඉස්සරහින් දින පාද තමයි කර්ණ පාදය. කර්ණය. PR නම් කරගන්න. කර්ණය කියන එක ඔයගොල්ලෝ 9 පන්ති ඉගෙන ගත්ත පයිතගරස් ප්‍රමේය කියන පාඩමේ ඉගෙන ගත්තානේ. කර්ණය හරිද? හොඳයි. ටග්ගාල ළමයි අඳින්න. හරි. දැන් අපිට මෙලිම ලිව්වේ බලන්න. මම දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්නද්දී කියන්නේ උතන අපි අවස්ථාව කෙටි ලිව්වේ නැහැ. මේක තමයි අපි කියන්නේ කර්ණපා අවස්ථාව කියලා. මේක අපි කෙටි කරලා කියන්නේ කර්ණපා කියලා දාන්න. කර්ණපා. ඒ කියන්නේ ළමයි පාදේකුයි කර්ණේකුයි කියන්නේ. කෝණයක් ගන්න නැහැ මේකනේ. ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් වෙන්නත් ඕනේ. මේ අවස්ථාවෙන් අපිට අංග සම කරන්න පුළුවන් වෙන්නේ ළමයි ඍජුකෝණී ත්‍රිකෝණ විතරයි ඈ. හරිද? ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් දුන්නොත් මේ කර්ණපා කියන අවස්ථාවෙන් අපිට අංග සමයි කියලා පෙන්නන්න පුළුවන් ගානේ ප්‍රමාණවත් දත්ත දීලා තියෙනවා නම්. මොනවද දෙන්න ඕනේ? ත්‍රිකෝණ දෙක ඍජුකෝණී වෙන්න ඕනේ. ත්‍රිකෝණ දෙකේ එක පාදයක් දිගින් සමාන වෙන්න ඕනේ. සාමාන්‍ය පාදයක්. එක්ක මෙයයි නැත්නම් මෙයයි. ඒ වගේම කර්ණ දෙක අනිවාර්යයෙන්ම සමාන වෙන්නත් ඕනේ. ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක කර්ණයන් දෙක දිගින් සමාන වෙන්නත් ඕනේ. තවත් එක පාදයක් එකිනෙකට සමාන වෙන්න ඕනේ දිගින්. එහෙම ත්‍රිකෝණ දෙකක් තිබ්බොත් අපිට කිව්ව හැකි කර්ණපා අවස්ථාව යටතේ අංග සමයි කියලා. අංග සමයි කියන්නේ ළමයි සෑම අතින්ම සමානයි. මේ ත්‍රිකෝණ දෙකේ පරිමිතිය සමානයි, වර්ගඵලය සමානයි. අනිත් පාදේ මේ පාදයට සමාන වෙනවනේ.
අනිත් පාදේ මේ පාදයට සමානයි. හරිද? මේ කෝණයට සමාන වෙනවා නේ. මේ කෝණයට සමාන වෙනවා. ඉදිරි අංග සමානත් වෙනවා. හරි. ලියන්නේ ABC ඍජු කෝණී ත්‍රිකෝණ ලියන්නේ මෙහෙම ABC ඍජු කෝණී ත්‍රිකෝණය. මෙහෙම ලියන්නේ සංකේතය. සහ ඍජු කෝණී ත්‍රිකෝණය හා PQR ඍජු කෝණී ත්‍රිකෝණවල මේක තේරුම තමයි ඍජු කෝණී ත්‍රිකෝණයක් කියන එක. හරි. මොනවා සමාන? ඍජු කෝණී ත්‍රිකෝණවල AB සමානයි. මේකේ PQ නේ. හරි. AB දිගයි PQ දිගයි සමානයි. ඊට පස්සේ මේකේ BC දිග කර්ණය සමානයි මේ කර්ණය PR. එම නිසා හරිද? ත්‍රිකෝණ දෙක ලියන්න ABC ඍජු කෝණී ත්‍රිකෝණය අංග සමයි. ඉරි කැලි තුනක් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තානේ. ඔව් අංග සමයි කියන්නේ ඉරි කැලි තුනක් ගන්න ඕනේ. අංග සමයි PQR ඍජු කෝණී ත්‍රිකෝණයට. අංග සම වෙන අවස්ථාව මොකක්ද? මේ අවස්ථාව කර්ණයයි පාදයයි. කර්ණ පා. කෙටි කරලා ලියද්දි කර්ණ පිටක් තිබ්බ පා. පිටක්. කර්ණ පා. දැන් අපි ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියලා පෙන්නන්න පුළුවන් අවස්ථා හතරක් ඉගෙන ගත්තා. ගානක අනිවාර්යෙන් වෙනවා. හරිද? මතක තියාගන්න. අනිවාර්යෙන් හැම අවුරුද්දෙම පේපර් එකේ අංග සම ගානක් එනවමයි. සාමාන්‍ය පෙළ විභාග ලියද්දිත් ගණන් පේපර් එකේ මෙහෙම ත්‍රිකෝණ දෙකක් දීලා කියනවා අංග සමයි කියලා පෙන්නන්න කියලා. එතකොට අපි අංග සමයි කියලා පෙන්නන්න පුළුවන් අවස්ථා හතරක් ඉගෙන ගත්තානේ. මොනවද ළමයි අවස්ථා හතර? පහ පහ පහ. කෝ කෝ පහ. පහ කෝ පහ කර්ණ පහ. හරිද? කර්ණ පහ අවස්ථාවෙන් අපි ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියලා පෙන්නන්න යනවා නම් අනිවාර්යයෙන්ම ත්‍රිකෝණ දෙක ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් වෙන්නම ඕනේ. නැත්තම් බෑ. හරිද? හැබැයි තමයි ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් දුන්න පමණින් කර්ණ පහ අවස්ථාවෙන් අංග සමයි කියලා සමහර ගණන් අපිට හදන්න බැරි අවස්ථාවක් තියෙනවා. එතකොට වෙන අවස්ථාවක් පාවිච්චි කරන්න වෙනවා. පා නැත්තම් කෝ නැත්තම් පාකෝ පා. හරි දැන් හිතන්නකො මෙහෙම ත්‍රිකෝණ දෙකක් දුන්නොත් හරි අපි ගන්න හදමු. දැන් මේක ළමයි තව ලියුව හැකි අංග සම ත්‍රිකෝණවල ඉදිරි අංග මොකද වෙන්නේ? කියන්න අංග සම ත්‍රිකෝණවල ඉදිරි අංග සමාන වෙයි. මොනවද ඉදිරි අංග මේකේ? මේ පාද දෙක හරි AC පාදේ. AC පාදේ සමානයි මේකේ. කාටද? QR පාදේ. හරි QR පාදේ. ඊට පස්සේ ළමයි ආයෙ ගත්තොත් මෙන්න මේ කෝණේ. මේකේ ABC කෝණේ. ABC කෝණේ මේක ළමයි තියෙන්නේ 6 cm 10 cm අතරනේ. එහෙනම් මේකේ 6 cm 10 cm අතර තියෙන කෝණය මෙන්න මේක. QPR කෝණය. අනිත් කෝණය මෙයානේ. සෙන්ටිමීටර් 6 පාද ඉස්සරහින් තියෙන කෝණය මොකද්ද? ACB කෝණය. සමානයි මේකේ සෙන්ටිමීටර් 6 කෝණය ඉස්සරහින් තියෙන කෝණය මෙදින්නේ PRQ කෝණය. මෙන්න ළමයි ඉතිරි අංග ටිකක් ලියන්න ඕනේ පුළුවන් වෙන්න ඕනේ. අංග සමයි කියලා ත්‍රිකෝණ දෙක පෙන්නුවාට පස්සේ ඉතිරි අංග අපිට ලියුව හැකි සමාන වනේ අනිත් අංග ටික. ගානේ දීපු අංග නෙමේ ඉතුරු අංග ඒවත් අපි ලියන්න දැනගන්න ඕනේ. අනිවාර්යෙන් අහනවා ගන්න. හරි මම කරන්නේ. ඉක්මනට මේ ටික සම්පූර්ණ කරන්න. හරි. දැන් ළමයි ඔතනින් පාඩම ඉවරයි. අපි ගණන් කිහිපයක් හදලා ඊට පස්සේ ඊළඟ පාඩම පටන් ගමු ඉක්මනට. හරි ඉක්මන් කරන්න. හරි. ළමයි එන්න ටියුට් එකේ ප්‍රශ්න අංක 14. ටියුට් එකේ ප්‍රශ්න අංක 14.
හරි ප්‍රශ්න අංක දැම්ම අපි රූපේ ඇඳ ගන්න ඕනේ පොතේ ඉක්මන් කරන්න. රූපයේ ප්‍රශ්න අංක 14 මම වඩා ගන්න කියවන්නම්. රූපයේ ප්‍රශ්න අංක 14. රූපයේ ප්‍රශ්න අංක 14. හරි මෙන්න මෙහෙම රූපයක් තමයි දීලා තියෙන්නේ. ප්‍රශ්න අංක 14 බලන්න. හරි. රූපයේ දීයන් තොරතුරු අනුව OXA ත්‍රිකෝණයයි OXB ත්‍රිකෝණයයි අංග සමබව පෙන්වා ත්‍රිකෝණ දෙකෙහි සමාන වන ඉතිරි අනුරූප අංග යුගල අර වගේ ලියන්න කියලා තියෙනවා. ලේසි අමාරු නෑ. හරි. මෙන්න තමයි රූපය. හරි මේක තමයි දීලා තියෙන වෘත්තයක්. මෙන්න වෘත්තය. වෘත්තේ කේන්ද්‍රය තමයි ඕලු. මෙන්න වෘත්තේ කේන්ද්‍රය ඕ. හරි මෙතනේ. ඔව්. ඉතින් ඕ වල ඉඳන් ළමයි ඇදලා තියෙනවා අරයන් දෙකක්. මේ වෘත්තේ අරයන් දෙකක් තමයි එකක් OA එතන A අක්ෂේ අනිත් අරය B. ඊට පස්සේ AB ආ කරලා තියෙනවා. AB කියන්නේ එතකොට මොකද්ද? ජායක් නේ. වෘත්තේ පරිධිය මත ලක්ෂ දෙකක් යා ගන්න රේඛාව ජායක්. මෙන්න AB ජාය. ඊට පස්සේ තමයි O වල ඉඳන් මේ ජායට ඇදලා තියෙන ලම්බයක්. මේ රූපේ දීලා තියෙනවා. මේ රූපය. මෙතන අංශක 90 කියලා දාලා තියෙනවා ලම්බයක්. මෙතන x ලක්ෂය. මෙන්න තමයි රූපය. O කේන්ද්‍රයේ වූ වෘත්තයේ OA OB කියන්නේ අරයන් නේ. AB කියන්නේ ජායක්. O කේන්ද්‍රයේ ඉඳන් AB ජායට ලම්බයක් නේ. ලම්බයක් ඇදලා තියෙනවා ලම්බක. මේ ලම්බයේ මෙතන හම්බ වෙන ලක්ෂ්‍ය තමයි x ලක්ෂ්‍ය. මෙන්න මේ රූපයේ අපිට දීලා තියෙනවා ගාණේ. රූපය අගින් ඉක්මනට ප්‍රශ්නාංක 14 ටියුට් එකේ. අංග සාමය සම්බන්ධ ගැටලු වල ප්‍රශ්නාංක 14. ඉක්මනට. හරි. දැන් අපිට ගානේ මේ වගේ ප්‍රශ්න එනවා ළමයි ඈ. අනිවාර්යෙන්ම එනවා. දැන් මෙතන ළමයි ත්‍රිකෝණ දෙකක් තියෙන්නේ මේ අංග සමයි කියලා පෙන්වන්න කලින් ඔය තියෙනවා මේ තියෙන්නේ. මෙන්න එක ත්‍රිකෝණයක් මෙන්න අනිත් ත්‍රිකෝණය. හරි. දැන් අපිට ළමයි කියනවා මෙන්න මේ OXA ත්‍රිකෝණයයි OXB ත්‍රිකෝණයයි අංග සමබව පෙන්වන්න. හරි. මේකේ තියෙන තොරතුරු අනුව මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්නලු. හොඳයි. දැන් බලන්න අපි අංග සමයි කියලා පෙන්වන්න යද්දී ළමයි ඉස්සෙල්ලාම ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියන්න ඕනේ. මොකද්ද? OXA. දැන් තමයි මෙතන තියෙන්නේ මොන ත්‍රිකෝණ දෙකක්ද? මෙතන තියෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක්. ඇයි ඒ? දැන් ළමයි මේ කෝණේ අංශක 90ක් නම් මේ පැත්තේ කෝණේ කීයද? මේක සරල රේඛාවක්. නේ? ඔන්න එතන ඉස්සෙල්ලාම ලියලා ඉන්නේ මෙහෙම. හරිද? එන්න මේක ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මෙතන අංශක 90ක් කියලා දීලා තියෙනවා නම් මේ AB සරල රේඛාවක්නේ. මේ සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව 180යි. මේ පැත්ත 90 අනුගොත් 180 මේ පැත්තත් කී දෙන්න ඕන. ඒක ඔන්න හොයාගන්න ඉස්සෙල්ලාම මෙතන කෝණේ AXO කෝණේ කීයද? AXO කෝණය එතන සරල රේඛාවක් මත කෝණවල එකතුව 180යි. අංශක අඩු කරන්නේ මේ පැත්තේ 90. තමයි කී දෙන්නේ? 90යි. හරි මේ පැත්තේ කෝණෙත් මාක් කරගන්න 90යි කියලා. ගානේ දීලා තියෙන්නේ. හරි. දැන් ළමයි මේ ත්‍රිකෝණ දෙක ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක්. දැන් අපි අංග සම කරන්න හදන්නේ මේ ත්‍රිකෝණ දෙකේ හින්දා නම් දෙක ලියලා ඉන්නේ. හරි ලියන්න එක ත්‍රිකෝණයක් OXA ත්‍රිකෝණය. OXA ඍජුකෝණී ත්‍රිකෝණය හා OXB නේ. OXB ඍජුකෝණී ත්‍රිකෝණ වල. හරි. දැන් මේකේ මට සමාන අංග ටික ලියන්න බලන්න. මොනවද? හරි. මෙතන දෙපැත්තේ අංශක 90 සමානයි ඍජුකෝණී ත්‍රිකෝණ. දැන් මේකේ හොඳට බලන්න තමයි මේ ත්‍රිකෝණේ OA දිගට මේ ත්‍රිකෝණේ OB දිග සමාන වෙනවා. ඇයි ඒ? හේතුව ළමයි වෘත්තයක් ඇද්දාම ඒ වෘත්තයේ අරය කොහෙන් ඇද්දත් මොකද වෙන්නේ? එකම වෘත්තයේ අරයන් දිගින් සමානයි. මේකත් අරයක් මේකත් අරයක්. එකම වෘත්තයක අරයන් දිගින් සමාන වෙන හින්දා මොකද වෙන්නේ අනිවාර්යයෙන්ම OA අරයයි OB අරයයි සමානයි. ගාණික දෙන්න ඕනේ නැහැ. ඒක අපි ලියන්න දැනගන්න ඕනේ. OA OB සමානයි. ඇයි ඒ අරය? එකම වෘත්තයක අරයන් සමානයි. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා. ඔය ත්‍රිකෝණ දෙකේ දිග සමාන වන පාදයක් තව තියෙනවා. කවුද? OX පාදේ මේ ත්‍රිකෝණයටත් තියෙනවා මේ ත්‍රිකෝණයටත් තියෙනවා. පොදු පාදේ පොදුයි.
OX සමානයි මේ ත්‍රිකෝණයටත් OX අහු වෙනවා මේ ත්‍රිකෝණයටත් OX පාදය අහු වෙනවා දෙන්නටම අහු වුණා කියන්නේ දිගින් සමානයි නේ මේ ත්‍රිකෝණය ගද්දී OX මෙහාටත් අහු වෙනවා මේ ත්‍රිකෝණය ගද්දී OX මෙහාටත් අහු වෙනවා OX සමානයි OX එකම පාදේ දෙන්නටම තියෙන දිග සමානයි දෙන්නටම නේ පොදු පාදේ ඒ නිසා අන්න ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක කර්ණය සහ තවත් පාදයක් නේ මේක කර්ණය මෙයාගේ මේක කර්ණය හරිනේ ඍජුකෝණ ඉස්සරහින් තියෙන පාදේ කර්ණය මේකේ කර්ණය OA මේකේ කර්ණය OB කර්ණය සමානයි ඍජුකෝණී ත්‍රිකෝණ දෙකේ කර්ණ සමානයි තවත් පාදයක් දෙන්නටම සමාන වෙනවානේ එහෙනම් ළමයි එම නිසා ත්‍රිකෝණ දෙක OXA ඍජුකෝණී ත්‍රිකෝණය අංග සමයි OXB ඍජුකෝණී ත්‍රිකෝණයක මොකද අවස්ථාව කර්ණ පහ කියන්න කර්ණ පහ එච්චරයි ඉතින්ලා ඔක අංග සම කරලම පෙන්නන්න ඕනේ තගා අංග සමයි කියලාම පෙන්නන්න ඉක්මනට ඊළඟට ගානේ කියනවා අංග සමවන බව පෙන්නවා ත්‍රිකෝණ දෙකෙහි සමාන වන ඉතිරි අනුරූප අංග යුගල ලියන්න අන්න ලියන්න අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමාන වේ. අද ලියන්න බලන්න. අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමානයි නේ. හරි. දැන් අපි මේකේ ගත්තේ නැති අංග තව මොනවද ළමයි තියෙන්නේ? මෙන්න මේ පාදේ. AX පාදේ. මේ ත්‍රිකෝණේ AX පාදේ සමානයි මේ ත්‍රිකෝණේ BX පාදෙට. ඔන්න එක අංගයක් හරි. මේ ත්‍රිකෝණේ AX පාද සමානයි මේ ත්‍රිකෝණේ BX පාදයට. තව ලියන්න බලන්න. තනියම. හරි. පාද ඔච්චරයි තියෙන්නේ නේ. අනිත් පාද දෙක අපි ලියලා තියෙන්නේ. ආයි ලියන්න එපා ඒවා. හරි. ඊට පස්සේ කෝණ. මේ කෝණ දෙකක් හරි. ඒක ඍජු කෝණිය නේ. හරි. ඊට පස්සේ තමයි මේ ත්‍රිකෝණය මෙන්න මේ කෝණය. සමානයි මේ ත්‍රිකෝණය මේ කෝණයට නේ. මේ දෙක සමානයි. කියන්න AOX කෝණය AOX කෝණය සමානයි මේ ත්‍රිකෝණය BOX කෝණය. BOX කෝණය. තව මේ ත්‍රිකෝණය මේ කෝණය OAX කෝණය. සමානයි මේ ත්‍රිකෝණය මේ කෝණය OBX කෝණය. ඔච්චරයි. OBX කෝණය. ඔන්න අංග සම ත්‍රිකෝණ දෙකේ සමාන වන අනිත් අංග ටික. ඉතිරි අංග අනුරූප අංග. හරි. මට කියන්නේ ගණන තේරෙනවද අද උවිදී ඔය වගේ ගණන් එනවා ඈ. හොඳයි. ඊට පස්සේ හරිද? හොඳයි. හරි. ඊට පස්සේ ළමයි යමු ගානකට. ප්‍රශ්නාංක 13ට එන්න. ප්‍රශ්නාංක 13. අර මේ වගේ කරා නිතරම අහන ප්‍රශ්න මම මේ කිහිපයක් දෙන්නේ. ප්‍රශ්න අංක 13. හරි. ප්‍රශ්න අංක 13 දෙන්න. ඒක තමයි මෙන්න එහෙම දීලා තියෙනවා චතුරාශ්‍රයක් බලන්න. මෙහෙම චතුරාශ්‍රයක් දීලා තියෙනවා. බලන්න. හරි. මේක මෙහෙමයි දීලා තියෙනවා අහගන්න. P මේ ලක්ෂ්‍ය Q මේ ලක්ෂ්‍ය R මේ ලක්ෂ්‍ය S P Q R S
චතුරස්‍රයේ සම්මුඛ පාද දිගින් සමාන වේ. ඒ කියන්නේ තමයි මේ චතුරස්‍රයේ සම්මුඛ පාද SR පාදයයි PQ පාදයයි සම්මුඛයි. නේද? මේ පාදයේ දිගයි මේ පාද දිගයි සමානයි. ගාන එහෙම දීලා තියෙනවා. හරිද? S PQRS චතුරස්‍රයේ සම්මුඛ පාද දිගින් සමාන වේ. සම්මුඛ පාද කියන්නේ මේ ඉස්සරහින් තියෙන පාදනේ. මෙයාට සම්මුඛ පාද මෙයා. මේ දෙන්න දිගින් සමාන වෙයි. මෙයාට සම්මුඛ පාද මෙයා. හරි? ඒකත් මෙහෙම දීලා තියෙනවා. එහෙම ඩබල් ඉරි ගහලා තියෙනවා. හරි. හොඳයි. ඉස්සෙල්ලා රූපය අඳගන්න ප්‍රශ්නාංක 13 දාලා රූපය අඳින්න. ඒකේ දීලා තිනවා ළමයි PQRS චතුරස්‍රයේ සම්මුඛ පාද දිගින් සමාන වේ. හරි මේකට තනියරි කැලලක් ගහලා තිනවා මේකටත් තනියරි කැලලක් ගහලා තිනවා. ගානේ දීපු දත්තේ. තනියරි කැලලි ගහපු පාද දිගින් සමානයි. මේකටයි මේකටයි ඉරි කැලලි දෙකක් ගහලා තිනවා. ඉරි කැලලි දෙකක් ගහපු පාදත් දිගින් සමානයි. හරිනේ. රූපේ දී ඇති දත්ත අනුව තමයි අපි මේක සාධනය කරන්න ඕනේ. හරි. බව පෙන්නන්න දෙන්නේ. හොඳයි. ප්‍රෝමිලක්කන් එක ඉස්සෙල්ලාම ළමයි කියනවා PSR ත්‍රිකෝණය හා RQP ත්‍රිකෝණය RQP ත්‍රිකෝණය අංග සමවන බව පෙන්වන්න. නැත්නම් සාධනය කරන්න. සාධනය මම ලියන්නකො බෝඩ් එකේ තියෙන එක. ඔන්න. පළවෙනි එක. මේ රූපේ දී ඇති දත්තානුව අපිට ළමයි දැන් කියනවා PSR ත්‍රිකෝණයයි RQP ත්‍රිකෝණයයි අංග සම මෙතන අංග සම වන බව සාධනය කරන්න. හරි. දැන් ළමයි ඉස්සෙල්ලාම ඔය කියන ත්‍රිකෝණ දෙක අපිට හොයාගන්න වෙනවා. එකක් PSR ත්‍රිකෝණය කොහොමද හොයාගන්නේ? PSR ත්‍රිකෝණය පොඩි නිර්මාණයක් කරන්න වෙනවා එතකොට. මොකද කරන්න තියෙන්නේ? PR යා කරන්න අඩි රූල දීලා PR කොහොම යා කරන්න පටන් දැන් සැලෙන්න PR යා කරන්න. හරි. PR යා කරන්න. හරි. එතකොට අපිට ත්‍රිකෝණ දෙක දැන් ඔන්න පැහැදිලිව පේනවා. මොකක්ද තමයි මේකේ දීලා තියෙන ත්‍රිකෝණ දෙක? එකක් PSR ත්‍රිකෝණය. මෙන්න තියෙන්නේ PSR ත්‍රිකෝණය. අනිත් ත්‍රිකෝණේ RQP ත්‍රිකෝණය. කො RQP? RQP නේ. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ මේ ත්‍රිකෝණ දෙක අංග සමවන බව පෙන්වන්න. එතකොට අපි අංග සමවන බව පෙන්වන්න පුළුවන් අවස්ථා හතරක් ඉගෙන ගත්තනේ. කර්ණභා අවස්ථාව මේකේ පාවිච්චි කරන්න බෑ ඍජු කෝණී ත්‍රිකෝණ නෙමෙයි. ඊට පස්සේ ඉතුරු වෙන්නේ පාපාපා පෝපෝපා පාපෝපා. ඔන්න ඔය අවස්ථාව තුනෙන් ගැළපෙන අවස්ථාව පාවිච්චි කරන්න මේක හදන්න. try කරන්න බලන්න. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්න පුළුවන් ගැළපෙන අවස්ථාව මොකක්ද? ඔය දැන් අංග සමයි කියලා පෙන්වද්දී නම් දෙක ලියන්න බෑ ඉස්සෙල්ලා. හරි පටන් ගන්න. PSR ත්‍රිකෝණය හා RQP ත්‍රිකෝණ වල සමානාංග ලියමු. PSR ත්‍රිකෝණේ සමාන සහ මේ ත්‍රිකෝණේ සමානාංග SR සමානයි මේ ත්‍රිකෝණේ PQ ට. හරිද? හේතුව D ඇත. ගානේ දීලා තියෙනවා දත්ත. ඉස්සරහින් ලියන්න D ඇත. ඊට පස්සේ තමයි මේ ත්‍රිකෝණේ SP දිගනේ SP සමානයි මේ ත්‍රිකෝණේ ඩබල් එකක් ගහපු දිග මේකේ RQ නැත්නම් QR මේකත් D එක. හරි. ඔන්න පාද දෙකක් හරි. මට කියන්න තවත් අංගයක් මේකේ අපිට ලියන්න වෙනවා සමානයි කියලා. මොකද්ද? පාද දෙකයි කෝණයද පාද දෙකයි තවත් පාදයද? පාද. මේක තමයි කෝණ දෙකක් සමානයි කියලා අපිට දීලා නැහැනේ කොහෙවත් වෙනමනේ. ගාන හදද්දී පාවිච්චි කරන්න බෑ එහෙම එකක්. ගානේ වෙනම දීලා නැහැ. හරි. මේ ගානේ වෙනම දීලා නැහැ. එතකොට අපිට මෙතන පේනවා මොකද්ද? මේ PR පාදේ හොඳට බලන්න මේ PR පාදේ ත්‍රිකෝණ දෙකටම පොදුයිනේ. PR සමානයි PR පොදුයි.
ලියන්න. එහෙනම් ළමයි මට කියන්න එම නිසා මොකද වෙන්නේ? ඈ ත්‍රිකෝණ දෙක අංක සමයි. PSR ත්‍රිකෝණය අංක සමයි. ඉරි කැල තුනක් ගහන්න RQP ත්‍රිකෝණයක. අංක සම අවස්ථාව මොකද්ද? ඈ පා ඔච්චරයි. දැන් මේකේ පා අවස්ථාවෙන් අංක සමයි කිව්වේ. හරි අමාරු නෑ පොඩ්ඩක් පුරුදු වෙන්න. මේකේ මේ ත්‍රිකෝණයයි අංක සමයි කියලා පෙන්නන්න දුන්නා ගානේ. මේවා දාතක. මේ ත්‍රිකෝණේ මේ දිග සමානයි මේ ත්‍රිකෝණේ මේ දිගට. SR සමානයි PQ ට. මේ ත්‍රිකෝණේ මේ දිග සමානයි මේ ත්‍රිකෝණේ මේ දිගට. ඒවා ගානේ ගෙලින්ම දීපුවා. සමානයි කියලා දීපුවා. ඒවා බලලා ලියන්න. අමාරු නෑ. SP දිග සමානයි RQ ට. ඊට පස්සේ තව පාදයක් අපිට තියෙනවා පොදු පාදයක්. ත්‍රිකෝණ දෙකටම ඒක අහු වෙනවා නේ. PR පාදය සමානයි PR. ත්‍රිකෝණ දෙකටම අහු වෙනවා PR පාදය. දෙන්නටම අහු වුණාම සමානයිනේ කොහොමද ඉතින් දිගින්? එකම පාදයක් නෙනේ පොදුයි. එම නිසා ත්‍රිකෝණ දෙකේ පාද තුනක් සමාන වෙනවා. හරිද? එම නිසා ත්‍රිකෝණ දෙක අංග සමයි පා අවස්ථාව යටතේ. දැන් තමයි අහනවා රෝම ඉලක්කම් දෙක. හරි ඒ ටික හරි. රෝම ඉලක්කම් එක හරිනේ. රෝම ඉලක්කම් දෙක. රෝම ඉලක්කම් දෙක. PSR සමානයි PQR බව සාධනය කරන්න බව පෙන්වනවා. ඔය ගානේ රෝම ඉලක්කම් දෙක. ඔය ගානේ රෝම ඉලක්කම් දෙක. බලන්න කොහොමද කරන්නේ? ඔය වගේ රචනා ප්‍රශ්න ළමයි එනවා. ලකුණු 10 ගණන්. හරි රචනා ප්‍රශ්න වලට එනවා. එතකොට ළමයි දැන් මේ ගානක කොටසක් තමයි මේ තියෙන්නේ. දැන් මේ ත්‍රිකෝණ දෙක අපි අංක සමයි කියලා පෙන්නුවානේ. අංග සමයි කියලා පෙන්නුවාට පස්සේ මේ ත්‍රිකෝණ දෙක සෑම අතින්ම සමානයි. නේ? මෙයාගේ දින අංග 6ම මෙයාගේ අංග 6ටත් දැන් සමාන වෙනවා. කොහොමද? අංග සමයි කියලා පෙන්නුවාට පස්සේනේ ඉතින් අපි දන්නවා ළමයි අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමානයිනේ. අනිත් අංග තුනක් සමාන වෙනවා. ලියන්න. හරිද කියලා බලන්න අංග සම මේක ලියන්න ඕනේ. අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග ඉතිරි අනුරූප අංග ඉතිරි අනුරූප ඒ වචනේ ලියන්න. ඉතිරි අනුරූප අංග සමාන නිසා අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූප අංග සමාන නිසා මට කියන්න ළමයි මොකද වෙන්නේ? PSR කෝණය කොහොමද PSR කෝණය? PSR වෙන්න PSR කෝණය සමාන වෙන්නේ මේ ත්‍රිකෝණේ කාටද? PQR කෝණයට. මොකද මේ පොදු පාදයේ ඉස්සරහින් තියෙන කෝණය තමයි මේක. PSR. ඔක සමානයි මේකේ ඒ පාදයේ ඉස්සරහින් තියෙන කෝණයට. එහෙනම් ලියුවේ ඒක උත්තර එකපාරම PSR කෝණය සමානයි PQR කෝණය. වේ. හරි. කෙලිම උත්තරේ ලියන්න දෙන්නේ. මොකද අංග සම ත්‍රිකෝණ දෙකක ඉතිරි අංග සමාන නිසා අපිට බව පෙන්නන්න තිබ්බ එක කෙලින්ම ලියුවේ හැකියි. ආය හදන්න දෙයක් නැහැ කියනමනේ. හොඳයි. PSR කෝණය සමානයි PQR කෝණයට. හේතුව මොකද්ද? අංග සම ත්‍රිකෝණ දෙකක ඉතිරි අංග සමාන නිසා. ඒකේ රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 මේ ගානේ සම්මුඛ පාද සමාන්තර බව සාධනය කරන්න. සම්මුඛ පාද සමාන්තර බව සාධනය කරන්න. කොහොමද පෙන්නන්නේ? සම්මුඛ පාද සමාන්තරයි කියලා පෙන්නන්නේ කොහොමද? ඔයගොල්ලෝ ඉගෙන ගත්තා 9 පන්තියේදී. අතකද ඒකාන්තර කෝණ අනුරූප කෝණ
මතකයිද? ඔව්. එතකොට මෙතන තමයි අපි දන්නවා මෙහෙම රේඛා දෙකක් සමාන්තර නම් රේඛා දෙකක් සමාන්තර නම් අපි මේ රේඛා දෙක අතර අදිනවා මේ වගේ තව රේඛාවක්. රේඛා දෙක ගැටෙන විදියට. කීපයක් රේඛාවක් කියලා කියනවා මේ වගේ රේඛාවක් නේද? මතකයිනේ? 9 පන්ති ඉගෙන ගත්තා. මෙහෙම ඇඳාම තමයි මෙතන තියෙනවා අර ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ. මේ ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ. ඒකට අපි කියන්නේ මොන කෝණ කියලාද? ඒකාන්තර කෝණ කියලා කියනවා. මතකද? හරිද? ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ ඒකාන්තර කෝණ ලෙස හඳුන්වනවා. ඒකාන්තර කෝණ මතකයි. 9 පන්ති ඉගෙන ගත්තා නේ? හරි මුල හරිය පාඩමක් තිබ්බා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ 9 පන්ති ගණන් වල. ඒක මතක තියාගන්න මෙතන කිසියම් රේඛා දෙකක් මේ විදිහට තිබිලා. තවත් මේ වගේ රේඛාවකින් කැපුණාම මෙතන අපි ඉසෙට් අකුරක මුළු දෙකේ තියෙන කෝණ වලට කියනවා ඒකාන්තර කෝණ කියලා. එතකොට තමයි මේ රේඛා දෙක සමාන්තර වුණොත් මොකද වෙන්නේ? ඔයගොල්ලෝ මොකක්ද ඉගෙන ගත්තේ 9 පන්ති? මේ රේඛා දෙක සමාන්තර වුණොත් මේ ඒකාන්තර කෝණ දෙක සමාන වෙනවා. මේක අංශක 60ක් නම් මේකත් අංශක 60යි. මේක අංශක 50ක් නම් මේකත් 50ක් වෙනවා. නේද? මතකද? 9 පන්ති ඉගෙන ගත්තා. දැන් ළමයි අපිට මෙහෙම ඕකේ අනිත් පැත්ත කිව්වේ හැකි මෙහෙම. ඕකේ අනිත් පැත්ත මෙහෙම කියන්න පුළුවන්. ඔන්න ළමයි තියෙනවා රේඛා දෙකක්. මෙන්න ළමයි තියෙනවා ඒකාන්තර කෝණ දෙකක්. මම දෙනවා මේ ගානේ මේක 50යි කියලා දීලා තියෙනවා. මේකත් 50යි කියලා දීලා තියෙනවා. මම අහනවා මෙන්න මේ AB රේඛාවයි හරි මේක AB රේඛාව කියලා හිතන්න වෙන්නේ ඔයගොල්ලන්ට පේනවා AB රේඛාව කියලා හිතන්නකො මේක හිතන්නකො CD රේඛාව කියන්නේ මේ පහත රේඛාව CD රේඛාව උඩ තියෙන රේඛාව AB රේඛාව අපිට දීලා තිනවා මෙන්න මේ ඒකාන්තර කෝණ දෙක සමානයි කියලා. දැන් මොකද වෙන්නේ? ඒකාන්තර කෝණ දෙකක් සමානයි කියලා තියෙනවා නම් මේ රේඛා දෙක අනිවාර්යෙන් මොකද වෙන්නේ? ඈ කෙලින්ම කිව්ව හැකි සමාන්තරයි කියන්නේ. හරි මේ AB රේඛාවයි CD රේඛාවයි සමාන්තර වෙනවා අනිවාර්යෙන්ම. මේකේ අනිත් පැත්ත. සමාන්තර රේඛා දෙකක් දීලා අපේ මේ කෝණය හරි මේ කෝණය හරි යවුවොත් මොකද වෙන්නේ? මේ කෝණ දෙක සමාන වෙනවා. ඒකාන්තර කෝණ සමාන වෙනවා මේ රේඛා දෙක සමාන්තර නම්. ඕකේ අනිත් පැත්ත. ඒකාන්තර කෝණ දෙකක් සමාන වෙනවා නම් මේ රේඛාවයි සමාන්තරත් වෙනවා. දෙපැත්තම හරි ඈ. හරි ගණන් වල දෙපැත්තටම අපිට තියෙනවා. දැන් මට කියන්න ළමයි අපිට පෙන්වන්න කියනවා සම්මුඛ පාද සමාන්තරයි කියලා. කොහොමද පෙන්වන්නේ? සම්මුඛ පාද සමාන්තරයි කියලා පෙන්වන්න කියනවා. ඒ කියන්නේ SR පාදයයි PQ පාදයයි සමාන්තරයි කියලා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ PS පාදයයි QR පාදයයි සමාන්තරයි කියලා පෙන්වන්න ඕනේ. හොඳට බලන්න. මේ කෝණයයි මේ කෝණයයි මොකද වෙන්නේ? අංග සම ත්‍රිකෝණ දෙකේ ඉතිරි අංග. අංග සම ත්‍රිකෝණ දෙකේ ඉතිරි අංග. ඒ වගේම ওই කෝණ දෙක අපි දන්නවා සමාන වෙනවා. ඇයි අංග සම ත්‍රිකෝණ වල ඉතිරි අංග. මේ ඉරි කෑලි දෙකක් ගහපු පාදයේ ඉස්සරහින් දින කෝණේ සමානයි මේකේ. ඉරි කෑලි දෙකක් ගහපු පාදයේ ඉස්සරහින් දින කෝණයට. අපිට ලියුවේ SR P කෝණය. SR P කෝණය සමානයි මේක QPR කෝණය. QPR කෝණය. මේවා තමයි මොන කෝණද බලන්න? ඒකාන්තර කෝණ නේද? මොකද බලන්න? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ මේ අර ඉසෙට් අකුරක මේ මොකද බලන්න ඉසෙට් අකුරක් තියෙන්නේ. ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ ඒකාන්තර කෝණ. දැන් අපි දන්නවා ළමයි මේ කෝණේ සමානයි කියලා දන්නවා. ඇයි? අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමාන නිසා. අනුරූප අංග සමානයි ත්‍රිකෝණ දෙකේ. එහෙනම් මට කියන්න ඒකාන්තර කෝණ දෙකක් සමාන නම් මට කියන්න මේ රේඛා දෙක මොනවා වෙනවද? සමාන්තර වෙනවා. ඒ නිසා කිව්වේ SR පාදය සමාන්තර වෙනවා PQ පාදයට. ඔන්න එකක් හරි. SR පාදය SR රේඛාව PQට සමාන්තර වෙනවා. දැන් ওই විදිහට අපිට ආයෙ මෙහෙම කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මට කියන්න දැන් අපිට තව පෙන්නන්න තියෙනවා මේ පාදයයි සමාන්තර බව. සම්මුඛ පාද. එතකොට මම අහනවා මේ කෝණය සහ මේ කෝණය. මොකද බලන්න.
මේ කෝණයයි ඒක මොකද වෙන්නේ සමානයි. ඇයි ඒ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. තනියක් ගහපු පාදයේ ඉස්සරහට දෙන කෝණය මේක. මොකද කෝණේ? හරිද? SPR කෝණය සමානයි. SPR කෝණය සමානයි. මේකේ තනියක් ගහපු පාදයේ ඉස්සරහට දෙන කෝණය මේ ත්‍රිකෝණය. හරි මොකක්ද එන්නේ? QRP කෝණය. QVR කෝණය. ඒක මොකද්ද? අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංගනේ. ඒක තේරෙන්නේ නැද්ද? මේ ත්‍රිකෝණයේ මේ ත්‍රිකෝණයේ අංග සම වුණාම මේ කෝණයට මේක සමානයි. මේ කෝණයට මේක සමානයි. ත්‍රිකෝණ දෙකේ අංග සම මේ උනාට පස්සේ ඉතිරි අංග සමානයි. මේ කෝණ දෙකක් දැන් ළමයි මොන කෝණද මේ? ඉසෙට් අගුරක් තියෙනවා මේ. හොඳට බලන්න ඉසෙට් අගුරක් මේ. ඉසෙට් අගුර. හරි මේක මොන කෝණද? ඒකාන්තර කෝණ. එහෙනම් ඒකාන්තර කෝණ දෙකක් සමාන වුණොත් ඒකාන්තර කෝණ දෙකක් සමාන වුණොත් මෙන්න මේ රේඛා දෙක මොකද වෙන්නේ? සමාන්තර වෙනවා. නේ? PS සමාන්තර වෙනවා. ඒ නිසා PS සමාන්තරයි. හරිද? PS රේඛාව සමාන්තරයි QR. ඔන්න ළමයි ඒකත් හරි. ඉක්මනට ගාන සම්පූර්ණ කරන්න. ඔය වගේ හදන්න ඕනේ. මෙතන ඔන්න යටින් ලිව්වේ හැටි ඒකාන්තර කෝණ යුගලයක් සමාන නම් මෙම රේඛා මොනවා වෙනවද? සමාන්තර වෙනවා. 9 පන්ති ඉගෙන ගත්ත ඒවා 9 පන්ති ඉගෙන ගත්තේ. හරි. තව එක ගානක් අපි හදපු ළමයි මේක. ඊට පස්සේ පාඩමට එමු. වර්ගඵලයේ පාඩම. හරි. ප්‍රශ්නාංක අපි හදපු ළමයි 18. ප්‍රශ්නාංක 18. ගොඩක් පුරුවෙට සාධනීය ගණන් හදන්න ගොඩක් අය මේව හදන්නේ නැහැ නේ. හරිද? සාධනීය ගණන් අපිට ළමයි සාමාන්‍ය පෙළ විභාගෙදී එනවා රචනා ප්‍රශ්න දෙකක් එනවා සාධනීය. හරි සාධනීය කියන්නේ අපිට වැදගත්. මොකද සාමාන්‍ය පෙළ විභාගෙදී රචනා ප්‍රශ්න දෙකක්. ලකුණු 10 ප්‍රශ්න දෙකක් එනවා 20යි. කෙටි ප්‍රශ්න 5ක් එනවා. කෙටි ප්‍රශ්න 25න් කෙටි ප්‍රශ්න 5ක්. ලකුණු එතනත් 10ක්. නේ? හරි සාධනීය කියන කොටසේ තමයි ක්‍රමයන් 42ක් තියෙනවා. එතකොට දැන් අපි මේ ඉගෙන ගන්නේ ක්‍රමයන්. දැන් ඔය ත්‍රිකෝණ දෙකක් අංග සම අවස්ථා 4ක් තියෙනවනේ. නේ? පා කර්ණබා. ඒක ළමයි ක්‍රමයන් 4ක්. මම ඔයගලන්ට උනා ක්‍රමයන් 42 දෙන්නම්. හරිද? ඒකේ පොලයක් වගේ ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන් නේ. දැන් මේ වගේ ළමයිද අපිට මේ 10 පන්තියේදී සාමාන්‍යයෙන් ජ්‍යාමිතියේ පාඩම් කිහිපයක් තියෙනවා ඉගෙන ගන්න. ඊට පස්සේ අපිට හම් වෙනවා ත්‍රිකෝණ කියන පාඩම. ත්‍රිකෝණ 1, ත්‍රිකෝණ 2. ඒකෙත් අපි ක්‍රමයන් 3ක් 4ක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ එනවා සමාන්තරාශ්‍ර බලන්න අච්චු පොතේ. හරිද? සමාන්තරාශ්‍ර 1, සමාන්තරාශ්‍ර 2 කියලා පාඩම් දෙකක් තියෙනවා. ඒකෙත් අපි ක්‍රමයන් 4ක් 5ක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ අන්තිමට 10 පන්තියේ තියෙනවා වෘත්ත ක්‍රමයන්. ඔය වගේ ළමයි අපිට සාමාන්‍ය 10 පන්තියේ ක්‍රමයන් තියෙනවා 20ක් විතර ඉගෙන ගන්න. අපි දැන් මේ පාඩමේ ක්‍රමයන් 4ක් ඉගෙන ගත්තා. දැන් මීට කලින් ඕගොල්ලෝ ළමයි 9 පන්තියේදී 8 පන්තියේදී ඉගෙන ගත්ත ක්‍රමයන් මොනවද? මීට කලින් ඔයගොල්ලෝ ඉගෙනගෙන ක්‍රමයන් මොනවද? සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180යි. නේද? ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව අංශක 360යි. ඒක ක්‍රමයන් තමයි. සරල රේඛා දෙකක් ඡේදනය වුණාම සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ඒකත් ක්‍රමයක්. ওই ක්‍රමයන් ළමයි අපිට මතක තියෙන්න ඕනේ. හරි මේ ගණන් හදද්දී ඉස්සරහට ඕන වෙන ඔක්කොම. ඊට පස්සේ සමාන්තර රේඛා දෙකක් අතර මේ වගේ රේඛාවක් ඇන්දොත් තීර්යක් රේඛාවක්. මෙතන එනවා ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි. ඊට පස්සේ අනුරූප කෝණ මේ රේඛා දෙක සමාන්තර නම් ඒකාන්තර කෝණ සමානයි.
නේ Z අකුරක මුළු දෙකේ කෝණ. ඊට පස්සේ ළමයි F අකුරක් ගත්තොත් නේ F අකුරක් ගත්තොත් F අකුරක මුළු දෙකේ කෝණ අනුරූප කෝණ විශාලත්වයෙන් සමානයි. ඊට පස්සේ එකම පැත්තේ අපි ගත්තොත් මේ වගේ අර C අකුරක නේ C අකුරක් ගත්තාම එන කෝණ දෙක නේ විශාලත්වයෙන් සමාන නැහැ. මිත්‍ර කෝණ දෙකක එකතුව 180යි අංශක. ඒවා ප්‍රමේයන්. හරිද? ඔය වගේ අපිට ප්‍රමේයන් ළමයි 42ක් තියෙනවා. 10 පන්තියේදීත් තියෙනවා 11 පන්තියේදීත් තියෙනවා. හරි ප්‍රමේයන් දැන් මේ වෙද්දී ඔයගොල්ලෝ ප්‍රමේයන් 7ක් 8ක් ඉගෙනගෙන ඉවරයි. දැන් මෙතනම අපි ඉගෙන ගත්තා 4ක්. ත්‍රිකෝණාංග සාමයේ පාඩමේ ප්‍රමේයන් 4ක් ඉගෙන ගත්තා. ඊට කලින් මෙන්න මේ ප්‍රමේයන් ටික 8 9 දී ඉගෙන ගත්තනේ. ප්‍රමේයන් මෙතනත් 4ක් විතර තියෙනවා. ප්‍රමේයන් 8ක් විතර දැන් ඉගෙනගෙන ඉවරයි. 42කින් ප්‍රමේයන් 8ක් ඉවරයි. ජ්‍යාමිතිය ප්‍රමේයන් 42යි. මේ වෙද්දී දැන් ප්‍රමේයන් 8ක් ඉගෙනගෙන ඉවරයි. තව ප්‍රමේයන් 30 ගණක් ඉගෙන ගන්න තියෙනවා. 10 පන්තියේදී දැන් අපිට ඉස්සරහට ජ්‍යාමිතිය පාඩම් ඔයගොල්ලන්ට බැලුවේ හැකි අච්චුපතේ බලන්න ඕන නම් අර පටුනේ කියනවා ත්‍රිකෝණ 1 ත්‍රිකෝණ 2 කියලා පාඩම් දෙකක් සමාන්තර ආශ්‍රය 1 සමාන්තර ආශ්‍රය 2 කියලා පාඩම් දෙකක් ඇති. ඊට පස්සේ වෘත්තයක කෝණ කියලා අන්තිමට පාඩමක් තියෙනවා. හරි? ඒවල අපි ප්‍රමේයන් ඉගෙන ගන්නවා ගොඩක්. ඊට පස්සේ 11 පන්තියේදී හරි සාමාන්‍ය දැන් 10 පන්ති ඉවර වෙද්දී ළමයි ප්‍රමේයන් 42කින් 25ක් විතර ඉවර වෙනවා. ඔක්කොම 10 පන්ති ඉවර වෙද්දී. ආයේ 11 පන්තියේදී ඉතුරු ප්‍රමේයන් 18ක් විතර ඉගෙන ගන්න තියෙනවා. ඒක මේ ප්‍රමේයන් 42ම ළමයි හොඳට මතක තියෙන්න ඕනේ. ගණන් හදලා පුරුද්ද තියෙන්න ඕනේ. හරි? ප්‍රමේයන් 42ම හොඳට මතක තියෙන්න ඕනේ. මොකද මේ ප්‍රමේයන් 42ම හොඳට මතක තියෙන ළමයිට විතරයි අර සාමාන්‍ය පෙළ විභාගයට එන සාධනීය ගණන් දෙක හදා ගන්න පුළුවන් වෙන්නේ. සාධනීය ගණන් දෙකක් වෙනවා රචනා ලකුණු 20ක්. සහ කෙටි ප්‍රශ්න 25න් කෙටි ප්‍රශ්න 5ක් හෝ 6ක් එනවාමයි. හරිද? ඒක දැන් මිනම් හරි මේ සාධනීය ගණන් වලට බය වෙන්නේ නැතුව හදන්න පුළුවන් කරගන්න පුරුදු වෙන්න. බය වෙන්න එපා. හරි. එහෙනම් තමයි දැන් ප්‍රශ්නාංක 18ට ප්‍රශ්න අංක 18 ආරම්භ. ප්‍රශ්න අංක 18 මම රූපේ දෙන්නම්. මෙන්න තමයි රූපේ. මේක රූපයක් අනිවාර්යෙන් තමයි සාධනීය ගානේ රූපයක් නම් එනවා. රූපයක් දෙනවා. දීලා සමහර ඒවා ලකුණු කරන්න පවා දෙනවා ගානේ. රූපේ පිටපත් කරගෙන සමහර දත්ත ලකුණු කරන්න පවා දෙනවා. හරි මේක තමයි රූපේ AX හා YB රේඛා තමයි සමාන්තරයි කියලා දීලා තියෙනවා. AX රේඛා හා මේක තමයි AX රේඛාව. AX මේක YB රේඛාව. මේ රේඛා දෙක තමයි සමාන්තරයි කියලා දීලා තියෙනවා. සමාන්තරයි. මෙයයි සමාන්තරයි. ඊට පස්සේ තමයි මේ දීලා තියෙනවා AB යා කරලා තියෙනවා. A ලක්ෂයයි B ලක්ෂයයි යා කරලා තියෙනවා. බලා ගන්න. හරිද? එතන A ලක්ෂයයි B ලක්ෂයයි යා කරලා තියෙනවා. y ලක්ෂයයි x ලක්ෂයයි යා කරලා තියෙනවා. කොහොමද? මේ ලක්ෂ මෙන්න මේ යා කරපු රේඛා දෙක හම් වෙන තැනදී රූපය අපිට ගන්නවා. රූපයේ ax සමාන්තරයි yb හා මම ගාන දීපේ කොහොමද ලියන්නම්. රූපයේ ax සමාන්තරයි මේ ඉරි කැලේ දෙකෙන් කියන්නේ සමාන්තරයි කියන එක. සමාන්තරයි YB හරිනේ. රූපේ AX සමාන්තරයි YB හා AX සමානයි YB වේ. ඒ මොකද්ද? මේ රේඛා දෙක සමාන්තරක් වෙනවා දිගින් සමානක් වෙනවා. දාගන්න. රූපේ ලකුණු කරලා තියෙනවා මේ ටික. ලකුණු කරන්න කිව්වොත් ඕවා ලකුණු කරන්න. ඉරි කැලේ ගහන්න මෙහෙම. ඉරි කැලේ දෙකක් ගහුවොත් මේකටත් ඉරි කැලේ දෙකක්. එක ඉරි කැලක් ගහුවොත් ඉරි කැලේ එකයි. එහෙම ගහුවොත් මම දෙකක් ගහපු ඉන්න මෙතනට දෙකක්ම දැම්මා. සමාන්තරය කියන එක ඊතලයෙන් මොහොම පෙන්නන්න. එක ඊතලයක් හරි ඊතල දෙකක් හරි දාලා පෙන්නන්න. හරි. AB හා YX රේඛා PB එකින් එක සමච්ඡේදනය වන බව පෙන්වන්නලු. දැන් ගන්න මෙහෙමයි කියන්නේ AB හා AB රේඛාවයි YX රේඛා P ලක්ෂයේදී P හිදී
සමච්ඡේදනය වන බව පෙන්වන්නලු. ඔන්න ඔක තමයි කරන්නේ. සමච්ඡේදනය වන බව සාධනය කරන්නේ. සමච්ඡේදනය වන බව පෙන්වන්න ඔන්න කරන්නේ. මොකද තමයි සමච්ඡේදනය වෙනවා කියන්නේ? AB රේඛාවයි අපිට කියනවා YX රේඛාවයි P ලක්ෂයේදී සමච්ඡේදනය වෙන බව පෙන්වන්නලු. එකිනෙකට සමච්ඡේදනය වෙන බව පෙන්වන්නලු. ඒ කියන්නේ ළමයි මෙන්න මේ P ලක්ෂයෙන් AB රේඛාව සමාන කොටස් දෙකකට බෙදෙන බව පෙන්වන්නත් ඕනේ. YX රේඛාව P ලක්ෂයේදී සමාන කොටස් දෙකකට බෙදෙන බව පෙන්වන්න ඕනේ. ඔක තමයි ගානේ පෙන්වන්න තියෙන්නේ. හරි. දැන් ටිකක් කල්පනා කරන්න ඕක පෙන්නද්දි ඔයගොල්ලෝ මොකද්ද පෙන්නන්න ඕනේ? මේ දිගට මේ දිග සමානයි කියලා පෙන්නන්න ඕනේ. තව මේ දිගට මේ දිග සමානයි කියලා පෙන්නන්න ඕනේ. ඉතින් මේක දුන්න ගමන් මොකක්ද මතක් වෙන්නේ? මෙහෙම දෙයක් බව පෙන්නන්න දුන්න ගමන් මොකක්ද මතක් වෙන්නේ? මේ දිගට මේ දිග සමානයි කියලා පෙන්නන්නයි මේ දිගට මේ දිග සමානයි කියලා පෙන්නන්නයි දුන්නාම ඔයගොල්ලන්ට මොකක්ද මතක් වෙන්නේ? මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්න ගත්තොත් හරිනේ. ඇයි මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්නුවොත් අපි දන්නවා අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමාන නිසා මේ දිගට මේ දිග සමාන වෙනවා මේ ත්‍රිකෝණේ මේ දිගට මේ ත්‍රිකෝණේ මේ දිග සමාන වෙනවා. හරි පටන් ගමු. හරි ඉස්සෙල්ලා තමයි අපි මේ ත්‍රිකෝණ දෙක අංග සම වන බව පෙන්නලා ඉමු. පටන් ගමු. පටන් ගන්න ත්‍රිකෝණ දෙක අංග සම වන බව පෙන්නන්නේ. ත්‍රිකෝණ දෙක අංග සම වන බව පෙන්නනවා. අපි මොකක්ද පෙන්නන්න යන්නේ? මේ ත්‍රිකෝණයයි අංග සම වන බව. නම් දෙක ලියන්න. AXP ත්‍රිකෝණයයි හා අනිත් එක BYP ත්‍රිකෝණයයි. වල ලියන්න. හරි. අංග සමයි කියලා පෙන්නන්න යන ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියන්න. හරි. දැන් අපි කියනවා මේ ත්‍රිකෝණේ සමාන අංග තුනක් ලියාගන්න බෑ නැත්නම් අපිට අංග සමයි කියලා පෙන්නන්නත් වෙන්නේ නේ. ඔව් බලමු. AX දිගට YB දිග සමානයි ලියන්න. ගානේ D1 ගත්තේ නේ. හරිනේ. මේ ත්‍රිකෝණේ මේ දිගට මේ ත්‍රිකෝණේ මේ දිග සමානයි නේ. D ඇත. දැන් ළමයි මේ දිගට මේ දිග D සමානයි කියලා දීලා නැහැ. මේ දිගට මේ දිග සමානයි කියලා දීලා නැහැ. අපි ඒක පෙන්නන්න ඕනේ ගානේ. එහෙනම් දැන් පාද තව ගන්න බෑ. දැන් බලන්න කෝණ. එක්කද? දැන් කෝණ බලන්න. මොකද බලන්න මම කියන්න මේ ත්‍රිකෝණේ සමාන කෝණ දෙකක්. පාදයක් හරි. දැන් කෝණ තමයි ගන්න වෙන්නේ. කෝ පා වලින් අංග සමයි කියලා පෙන්නන්න තමයි වෙන්නේ. හරි කියන්නේ මේ ත්‍රිකෝණේ මේ කෝණේ මොකද වෙන්නේ? සමානද නැද්ද? සමානයි කියලා කිව්වේ ඇයි මොන කෝණද? මේ සරල රේඛා දෙකක් ඡේදනය වුණාම ඇතිවන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. කියන්නේ මේ ත්‍රිකෝණේ මේ කෝණේ ABX කෝණේ ඉක්මනට ABX කෝණේ සමානයි මේ ත්‍රිකෝණේ මේ කෝණේ BPY කෝණේ ප්‍රතිමුඛ කෝණ හේතු ලියන්න. හරි. ඔන්න ළමයි දැන් පාදයයි කෝණයයි හරි. තව කෝණයක් ගන්න ඉබේ. කොහොමද අනිත් කෝණය ගන්න සමාන වන? මේ රේඛා දෙක සමාන්තරයි කියලා දුන්නා. අන්න සමාන්තරයි කියලා දුන්නාම සමාන කෝණ තියෙනවා කොහෙද? ඒකාන්තර කෝණ. දැක්කද? ඒකාන්තර කෝණ මේ ඉසෙට් අකුර. මේ පැත්තෙන් ගත්තත් හරි. මෙයාට මෙයාත් සමානයි. මේ කෝණේ සමානයි. මොකද මේ රේඛාවයි සමාන්තරයි. එතකොට ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ සමානයි. එක්කෝ මේ කෝණ දෙක සමානයි කියලා ලියන්න නැත්නම් මේ කෝණ දෙක සමානයි කියලා ලියන්න. තව එකක් ලියුණා නම් ඇතිනේ. හරිද? හරි ඉක්මනට හදන්න.
එතකොට මෙතන ළමයි මම ලිව්වොත් මේ කෝණය AXP කෝණය සමානයි AXP කෝණය සමානයි මේ කෝණේ BYP කෝණය. මොනවාද ඕනද හේතුව? ඒකාන්තර කෝණ. එම නිසා හරි හොඳයි. හරිද? එම නිසා මට ලියුව හැකි AXP ත්‍රිකෝණය අංග සමයි මේ ත්‍රිකෝණේ BYP ත්‍රිකෝණය. ඔය විතර අංග සම කරපු අවස්ථාව මොකද්ද? කෝණ දෙකයි පාදය. ලියන්න කෝපා. දැන් මොනවාද ත්‍රිකෝණ දෙක අංග සමයි. සෑම අතින්ම සරු සමයි. දැන් ළමයි අපිට ලියුව හැකි අංග සම ත්‍රිකෝණවල ලියන්න අනිවාර්යයෙන් මේක අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූප අංග සමාන නිසා මට කියන්නේ සමාන නිසා මේ ත්‍රිකෝණේ අංග සමයි. අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූප අංග සමාන වුණාම මට කියන්නේ මේ ත්‍රිකෝණේ මේ දිගට මේ ත්‍රිකෝණේ මේ දිග සමාන වෙනවානේ. XP දිග සමානයි P y දිග. ඒ වගේම මේ දිගට මේ දිග සමානයි. AP දිග සමානයි P එම නිසා අපිට ලියුව හැකි AB හා y x රේඛා කියන්න AB හා y x රේඛා P දී එකිනෙක සමච්ඡේදනය වේ. AB හා y x රේඛා P දී එකිනෙක සමච්ඡේදනය වේ. හරි හොඳයි. දැන් ඔයගොල්ලෝ තනියම try කරන්න ප්‍රශ්නාංක 19 හරිද? ප්‍රශ්නාංක 16 17 10 11 හරිද? ඒ ගණන් ටික තනියම හදන්න උත්සාහ කරන්න සාධනය කරන්න. සහ ප්‍රශ්නාංක ආයි 5යි 6යි 4යි ඒ ටිකක් බලන්න. ප්‍රශ්නාංක 4 ප්‍රශ්නාංක 5 6 4 5 6 10 11 16 17 19 හරි ටියුට් එකේ ප්‍රශ්න ටියුට් එකේ තියෙන ප්‍රශ්න ටික හදන්න. ටියුට් නැති කට්ටිය මැසේජ් එකක් දාලා PDF එක හරි ඉල්ල ගන්න. හරි නේද? අංග සමයි කියලා පෙන්නන්න ටියුට් නැති කට්ටිය මට ටියුට් එකක් ඉල්ල ගන්න කියලා හරි මේ නම්බරේට මැසේජ් එකක් දාලා. හරි PDF එකේ වුණා ඕගොල්ලෝ print කරගන්න. හරි මේ ක්ලාස් එකේ ළමයිට ටියුට් එක ළඟ ගන්න පුළුවන් අපේ ගෙදරින්. දුර ළමයිට මේකට WhatsApp වලින් මැසේජ් එකක් දාලා ටියුට් එක ඉල්ල ගන්න. හරි ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියලා පෙන්නන ළමයි කරුණු තුනක් තියෙන්න ඕනේ. එක්කෝ පාර තුනක් සමාන වෙන්න ඕනේ නැත්නම් අපිට අංග සමයි කියලා පෙන්නන්න. හරිද? අංග සමයි කියලා පෙන්නුවාට පස්සේ ඉතුරු අංග සමානයි. අංග සමයි කියලා ගානේ දත්ත දෙනවනේ. පෙන්නද්දී අංග සමයි කියලා පෙන්නන්න ගානේ දෙන දත්ත තුනක්වත් තියෙන්න ඕනේ. නැත්නම් පෙන්නන්න බෑ. දත්ත දෙකක් දත්ත එකක් දාලා පෙන්නන්න බෑ. අඩුම තරමින් ත්‍රිකෝණ දෙකේ සමාන වන හරිද? දත්ත තුනක් තියෙන්න ඕනේ. හොඳයි. හරි. හරි ළමයි ඊළඟ පාඩමට ඔයගොල්ලෝ තනියම ටියුට් එකේ ඉතුරු ප්‍රශ්න ටික කම්ප්ලීට් කරන්න. හරි දැන් දාන්න ළමයි වර්ගඵලයේ පාඩම. වර්ගඵලයේ පාඩම. වර්ගඵලය 6 වෙනි පාඩම. හරි ටියුට් දුර ළමයි අපේ කෙහෙල්ලැලි පන්තියේ ළමයි ටියුට් එක මෙහෙන් ගන්න ඕනේ. හරි ඒගොල්ලෝ ටියුට් අරන් ගිහලා තියෙන්නේ. දුර ළමයි සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් මේ නම්බරයට WhatsApp වලින් මැසේජ් එකක් දාලා PDF එක ඉල්ල ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට print කරගන්න පුළුවන් ටියුට් එක.
හරි. හොඳයි. දාන මාතෘකාව 6 වෙනි පාඩම. අපි දැන් මේ වෙද්දි පාඩම් 5ක් 10 පන්තිය කම්ප්ලීට් කරලා ඉන්නේ. වර්ගඵලය. හයවෙනි පාඩම. හරි. දැන් ළමයි මොකක්ද අපි මේ වර්ගඵලය ඔයගොල්ලෝ මේක නම් සාමාන්‍යයෙන් දන්නවා. පොඩි පන්ති ඉඳන් ඉගෙන ගන්නවානේ වර්ගඵලය. මොකද වර්ගඵලය කියලා කියන්නේ? කිසියම් පුෂ්ඨයක් මතු පිට තියෙන ඉඩ ප්‍රමාණය නේ. දැන් මේ වගේ අපි ගත්තොත් මොකක් හරි පුෂ්ඨයක්. මේ තල පුෂ්ඨයක්. වක්‍ර පුෂ්ඨයක් වෙන්නත් පුළුවන්. මොකක් හරි පුෂ්ඨයක් මතු පිට තියෙන ඉඩ ප්‍රමාණය අපි එම පුෂ්ඨයේ වර්ගඵලය ලෙස හඳුන්වනවා. ලියන්න මෙහෙම. ලියන්න. කිසියම් පුෂ්ඨයක් මතු පිට ඇති කිසියම් පෘෂ්ඨයක් මතු පිට ඇති ඉඩ ප්‍රමාණය ඉඩ කඩ ප්‍රමාණය නැත්නම් ඉඩ ප්‍රමාණය එහි වර්ගඵලය ලෙස හැඳින්වේ. එහි වර්ගඵලය ලෙස හැඳින්වේ. එහි වර්ගඵලය ලෙස හැඳින්වේ. හරි. දැන් ඔයගොල්ලෝ වර්ගඵලය සෙවීම සම්බන්ධයෙන් මීට කලින් නේ 8 9 පන්තියේදී ඉගෙන ගත්ත ඒවා මම පොඩ්ඩක් මතක් කරන්නම් ගණන් එක්ක. අපි සාමාන්‍ය ළමයි වර්ගඵලයේ මනින ඒකකයේ ලෙස ගන්නෙ මොනවද? වර්ගඵලය මනින ඒකක. හරි දැන් කිසියම් පුෂ්ඨයක් මත තියෙන ඉඩ ප්‍රමාණය අපි වර්ගඵලය ලෙස සලකනවා. දැන් මේ ටියුට් එකේ වර්ගඵලය. මේක ඍජු කෝණාශ්‍රාකාර හැඩයක් තියෙන්නේ නේ මතු පිට පුෂ්ඨය. දැන් ඍජු කෝණාශ්‍රයක නැත්නම් සම චතුරස්‍රයක අපි ගත්තොත් නේ ඍජු කෝණාශ්‍රාකාර සම චතුරස්‍රාකාර පුෂ්ඨයක මතු පිට වර්ගඵලය හැවුවොත් ඕගොල්ලෝ මොකද්ද කරන්නේ? දිග වැඩි කරනවා පළලින්. නේද? හරිද? ඍජු කෝණාශ්‍රාකාර පුෂ්ඨයක හෝ මේකේ තියෙන වර්ගඵලය. මේ මතු පිට තියෙන ඉඩ ප්‍රමාණය වර්ගඵලය. ඍජු කෝණාශ්‍රය. නැත්නම් සම චතුරස්‍රයක වර්ගඵලය. ඒවා මීට කලින් ඉගෙන ගත්ත 6 7 පන්ති වල. හරිද? ඍජු කෝණාශ්‍රයක හෝ සම චතුරස්‍රයක වර්ගඵලය හොයද්දී අපි කරන්නේ දිග වැඩි කරනවා පළලින්. ඊට පස්සේ ඉගෙන ගත්ත 8 පන්තියේදී ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිය. ත්‍රිකෝණයකනේ. ඊට පස්සේ 9 පන්තියේදී ඉගෙන ගත්තා සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන විදිය. ත්‍රිපිසියමක වර්ගඵලය හොයන විදිය සහ තව මොකද්ද? වෘතයක වර්ගඵලය හොයන විදිය ඉගෙන ගත්තා. ඔව් දැන් ඒවා ටික මතක තියෙන්න ඕන. මම දන්නවා ගොඩක් අයට මතක නෑ. ඔව් හරි. අපි ඒක පොඩ්ඩක් මතක් කරගමු. ඊට පස්සේ අපිට දැන් මේ 10 පන්තියේදී ළමයි වෘත වල වර්ගඵල හොයන්න තියෙනවා. මෙන්න මේ වගේ වෘතයක කොටස්. වෘතයක කොටස් කියන්නේ වෘතයක් අපි කෑලි වලට කැපුවාමනේ. දැන් මේක ළමයි වෘතයකින් භාගයක්. වෘතයක වර්ගඵලය හොයන්න 9 පන්තියේ ඉගෙන ගත්තනේ. හරි ඒක මම සූත්‍රය මතක් කරන්නම් ආපහු පාරක්. ඊට පස්සේ දැන් අපිට 10 පන්තියේ ළමයි තියෙන්නේ මේ වෘතයක කොටස් වල. වෘතයක අපි කෑලි කපලා ගත්තොත් මේ අර්ධ වෘතයක්. වෘතයකින් භාගයක්. හරි ඊට පස්සේ අපි මේකත් දෙකට කැපුවොත් එනවා ළමයි වෘතයකින් 4න් පංගුවක්. නේ? වෘතයකින් 4න් පංගුවක් එනවා. ඊට පස්සේ අපිට ඕනනම් එක එක විදිහ වලට කැපුව හැකියි මේවා. හරි? බලන්න. හරි දැන් මේ එක කොටස් නේ. වෘතයක් අපිට කෑලි වලට කපලා මේ වගේ එක කොටස් කපලා ගන්න පුළුවන් නේ. මේවට ළමයි අපි කියන්නේ මොන ඛණ්ඩද? කේන්ද්‍රික ඛණ්ඩ. මේ වෘතයක් අරන් මෙහෙම අපිට නිකන් අර කේක් කපනවා වගේ ඔහොම කෑලි කපලා ගත්තාම මේ වගේ කොටසකට කියන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක්. ඡාපයකින් සහ අරයවල් දෙකකින් මායිම් වන තල රූපේනේ. හරිද? ඡාපයේ කොටසකින් නේ. ඡාප කොටසකින් සහ අරයවල් දෙකකින් මායිම් වන තල රූපය කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හඳුන්වනවා. දැන් අපිට ළමයි මේ පාඩමේ තියෙන්නේ විශේෂයෙන් ඉගෙන ගන්න මේ වගේ එක කේන්ද්‍රික ඛණ්ඩ. හරිද? දැන් මේ වෘතය අපිට කැපුවේ හැකිනේ. හරි කතුරක් අරන් මෙහෙම කපාගෙන යනවා. මෙතනත් කපාගෙන එනවා. එතකොට මේ එන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක්.
මෙන්න මේ කේන්ද්‍රී ඛණ්ඩේ මෙතන කෝණෙට අපි කියනවා ළමයි කේන්ද්‍ර කෝණය. දැන් මේ වෘත්තයකම වර්ගඵලය හොයන්න අපි ඉගෙන ගත්තා 9 පන්ති සූත්‍රයක්. මතකද? වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය. ඔව් 5r වර්ගය. මතකයි සමහර අයට. හරි. ඒක වගේ සූත්‍ර ළමයි අපිට ඉගෙන ගත්තා නේ. දැන් ඍජු කෝණාශ්‍රයකයි සමචතුරාශ්‍රයකයි වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? දිග වැඩි කිරීම පල්ල. කවුරුත් දන්නවා. ඒක නම් අමතක වෙන්න විදියක් නැහැ. හරි. ඊට පස්සේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? ආධාරක පාද දිගයි ලම්බ උසයි වැඩි කරලා දෙකෙන් බෙදනවා. හරි. භාගයේ වතාවක් ආධාරක පාදයේ දිග වතාවක් ලම්බ උස. මම දැන් ගණන් හදද්දි මතක් කරලා දෙන්නම්. හරි. සමහර අයට මතක නැහැ. ඔව්. එතකොට ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයේ වැඩි කිරීම ආධාරක පාදයේ දිග වැඩි කිරීම ලම්බ උස. මම ත්‍රිකෝණයක මොකක්ද ආධාරක පාදයේ ලම්බ උස කියලා මතක් කරගන්නවා. 9 පන්ති ඉගෙන ගත්තා. 8 දී තිබ්බා. ඊට පස්සේ සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? ආධාරකයේ දිග නේ සමාන්තරාශ්‍රය ආධාරක පාදයේ දිග වැඩි කරනවා ලම්බ උසින්. ත්‍රිකෝණ දෙකක් එකතු වුණාම ළමයි තමයි සමාන්තරාශ්‍රයක් හැදෙන්නේ. ත්‍රිකෝණ දෙකක් එකතු වුණාම සමාන්තරාශ්‍රයක් හැදෙනවා. ඊට පස්සේ ත්‍රිපීසියමක වර්ගඵලය හොයන්නේ කොහොමද? ත්‍රිපීසියමක සම්මුඛ පාද දෙක පමණක් සමාන්තර චතුරාශ්‍රය ත්‍රිපීසියම කොහොමද හොයන්නේ? සමාන්තර පාද දෙකේ දිගවල් වල එකතුව වැඩි කරනවා ලම්බ උසින්. සමාන්තර පාද දෙක අතර ලම්බ උසින්. සමාන්තර පාද දෙකේ දිගවල් දෙක එකතු කරලා ලම්බ උසින් වැඩි කරලා බෙදනවා දෙකකින්. එතකොට එන්නේ ත්‍රිපීසියමක වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය හොයන්නේ 5r වර්ග. හරිද? ඔය වගේ එක එක තල රූපයට අදාළ වර්ගඵලය හොයන සූත්‍ර අපි ඉගෙන ගත්තා 8 9 පන්ති වල. දැන් ඒ ටික අපිට ගණන් හදද්දී ඕන වෙනවා මේ පාඩමේ. ඊට පස්සේ දැන් අපි මෙතන අලුතෙන් ළමයි ඉගෙන ගන්නවා වෘත්තයක වර්ගඵලය හොයන්න ඉගෙන ගත්තනේ 9 පන්තියේ. මම කිව්වා මේ වෘත්තයක් අපිට මේ වගේ එක එක කේන්ද්‍රික ඛණ්ඩ වලට කැපුවේ හැකි. එක එක සයිස් නේ. හරිද? එක එක සයිස් කේන්ද්‍රික ඛණ්ඩ වලට කැපුවාම එන ඒ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ කොහොමද? අර අපි පරිමිතිය හොයන පාඩමේදී මතකනේ. නේ? සම්පූර්ණ වෘත්තයක පරිධිය හොයන සූත්‍රේ 2πr. අපි ඊට පස්සේ ඉගෙන ගත්තා 10 පන්තියේදී මේ වෘත්තයක පරිධියෙන් කොටසක ඡාපතික හොයද්දි මොකද කරේ? 2πr වලින් අර පංගුවක් දැම්ම මතකනේ. නේ? දෙකෙන් එකද හතරෙන් එකද මේ ඡාපය අපි සම්බන්ධ කරගෙන මතකනේ. හරිද? පරිධිය හොයද්දි ඒ වගේ මෙතනත් අපිට සම්බන්ධතාවක් ගන්න තියෙනවා. හොඳයි. හරි. වර්ගඵලයේ මනින්නේ ඒකද? වර්ගඵලයේ මනින්නේ ඒකද ලෙස ගත්තොත් මොනවද වෙන්නේ? වර්ගඵලයේ මනින්නේ ඒකද ගත්තොත් එකක් තමයි වර්ග සෙන්ටිමීටර ලියාගන්න. වර්ග සෙන්ටිමීටර. සාමාන්‍ය පොඩි වර්ගඵලයක් මනිද්දි දැන් මේ කියුට් එකේ වර්ගඵලය. කියුට් එකේ හිතන්නකො දිග සෙන්ටිමීටර 15යි පළල සෙන්ටිමීටර 10යි. වර්ගඵලය කී දෙන්නේ? හරිද? දිග සෙන්ටිමීටර 10යි පළල සෙන්ටිමීටර කීයද? හරි මට කියන්න ළමයි දිග සෙන්ටිමීටර 10ක් සහ පළල සෙන්ටිමීටර දිග සෙන්ටිමීටර 15ක් සහ පළල සෙන්ටිමීටර 10ක් වුණොත් දිග සෙන්ටිමීටර 10ක් සහ හරිද නැත්නම් අපි ගත්තොත් දිග 15යි පළල 10යි වර්ගඵලය කී දෙන්නේ මේකේ දිග වැඩි කිරීම පළල ටග්ගල කියන්නේ හදන් දේවල් නෙමෙයිනේ දිග 15යි සෙන්ටිමීටර පළල 10යි සෙන්ටිමීටර 15 වැඩි කිරීම 10 150යි හැබැයි ඒකගේ මොකද්ද සෙන්ටිමීටර දෙපාරක් වැඩි වෙනවානේ හරි දිග සෙන්ටිමීටර මේ වගේ ඍජු කෝණාශ්‍රයක් තියෙනවා දිග සෙන්ටිමීටර මේකේ 15යි හරි මේ ඍජු කෝණාශ්‍රය පළල සෙන්ටිමීටර 10යි ඒකවල ළමයි මම අහනවා මේකේ තියෙන වර්ගඵලය කියන්නේ මේකේ තියෙන ඉඩ ප්‍රමාණය වර්ගඵලය ගත්තොත් අපි කරන්නේ ඍජු කෝණාශ්‍රයක හෝ සමචතුරාශ්‍රයක වර්ගඵලය ගන්න දිග වැඩි කරනවා සෙන්ටිමීටර 150 දිග වැඩි කරන්න පළල සෙන්ටිමීටර මේ 15 වැඩි කරන්න සෙන්ටිමීටර 10යි. එතකොට කී දෙන්නේ? 150යි 15 සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර එන්නේ. වර්ග සෙන්ටිමීටර. දැන් වර්ග සෙන්ටිමීටර එකක වර්ගඵලයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ කෑල්ලක්. හොඳට බලන්න. මෙන්න මේ වගේ පොඩි අපි සමචතුරාශ්‍රාකාර කොටුවක් ගත්තොත්
දිග සෙන්ටිමීටර එකයි පළල සෙන්ටිමීටර එකයි වනේ. අන්න ඒකේ තියෙන ඊට ප්‍රමාණය. අන්න ඒකේ තියෙන වර්ගඵලය තමයි හරිද? වර්ග සෙන්ටිමීටර එකක ප්‍රමාණයක් කියලා කියන්නේ. ඒ වගේ 150 ගුණයක වර්ගඵලයක් මේකේ තියෙනවා. සම්පූර්ණ වර්ගඵලය. හොඳයි. හරි. ඊට පස්සේ තමයි දැන් අපි පන්ති කාමරයක වර්ගඵලය ගන්න ගියොත් මොකද වෙන්නේ? ගෙදරක වර්ගඵලය. ඒක දැන් දිග පළල මනිද්දි මයින්නේ මීටර වලින්. නේ? ටිකක් විශාලත්වය වැඩි. එතකොට දැන් දිග පළල මීටර වුණොත් මොකද වෙන්නේ? දිග පළල මීටර වලින් ගත්තොත් අපි එතකොට පාවිච්චි කරන්නේ වර්ග මීටර. අකල් ලියගන්න. කුඩා වර්ග බලමනින්දී වර්ග සෙන්ටිමීටර ඒකේ පාවිච්චි කරනවා. විශාල වර්ග බලමනින්දී වර්ග මීටර ඒකකේ පාවිච්චි කරනවා. අග්ගාල. හරි. මම දැන් පොඩ්ඩක් ළමයි අර කිව්ව ඒවා මතක් වෙන්නත් එක ගණන් ටිකක් අපි හදට හදාගෙන යමු. ළමයි සතිය අපිට ඒකට පාඩම 10 පන්ති වගේ කරලා ඉවර කරගන්න පුළුවන්. හොඳයි. වර්ගඵලයේ මයිනේ 1 2 ලියා ගන්න. හරි. මම දෙනවා මෙහෙම පොඩි ප්‍රශ්නයක්. පහත දැක්වෙන එක් එක් රූපවල වර්ගඵල සොයන්න. ලියන්න. පහත දැක්වෙන එක් එක් රූපවල වර්ගඵල සොයන්න. හරි. අක්කල් රූපේ අමිනවත් එක්කම හදාගන්න. හදන්න තනියම රූප කීපයක් දෙන්න. හරි. පළවෙනි එක ඍජු කෝණාශ්‍රයක් තියෙන්නේ. ඍජු කෝණාශ්‍රයක් දිග සෙන්ටිමීටර් 15යි පළල සෙන්ටිමීටර් 10යි. චතුරාර්ය වර්ගඵලය හොයන්න. දෙවෙනි රූපේ සම චතුරාශ්‍රයක් තියෙන්නේ. සම චතුරාශ්‍රයක් පැත්තක දිග සෙන්ටිමීටර් 10යි. මේවල වර්ගඵල හොයන්න රූප ඇඳලා. තුන්වෙනි රූපේ ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? වර්ගඵලය හොයන්න. මේ මම දෙනවා තේම ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඍජු කෝණී ත්‍රිකෝණයක් තමයි දුන්නාම අමුතුවේ ලම්බ උසක් දෙන්න ඕනේ නැහැ. මේක එක පාදයක් දෙලින්ම මොකද වෙන්නේ? ලම්බ උස වෙනවනේ. හරි. දැන් මෙතන මම මීටර් 10ක් කියලා දෙන්නම්. මේ සමචතුරාශ්‍රයේ පාදයක දිග මීටර් 10යි ලොකු සමචතුරාශ්‍රයක්. ප්‍රමිතිකම් 4 සමාන්තරාශ්‍රයක් වෙනවා. සමාන්තරාශ්‍රයක්. මේක තමයි සමාන්තරාශ්‍රයක්. මේකේ මම ලම්බ උස සෙන්ටිමීටර් 10යි. එතන ආධාරක පාදේ සෙන්ටිමීටර් 15යි. හරි. සග්ගාලා මේ එක එක තල රූපවල අපි වර්ගඵල ටිකක් හොයාගෙන යමු මතක් වෙන්නත් එක්ක. ඊට පස්සේ ඉගෙන ගන්න ඕගොල්ලෝ අර ට්‍රිපීසියම මෙන්න මේ වගේ ට්‍රිපීසියමක වර්ගඵලය හොයන්නේ කොහොමද බලන්න. රෝගිලක්කම් 5. ට්‍රිපීසියම මෙන්න සමාන්තර පාද දෙක අතර ලම්බ උස සෙන්ටිමීටර් 20යි. හරි මේ පාදේ සෙන්ටිමීටර් 15යි. මේ පාදේ සෙන්ටිමීටර් 35යි. හරි මේ ට්‍රිපීසියමේ වර්ගඵලය හොයන්න ඕනේ. රෝගිලක්කම් 6 මෙන්න මේ වෘත්තයක් තියෙනවා. අරය සෙන්ටිමීටර් 7ක් වන වෘත්තයක්. අරය සෙන්ටිමීටර් 7ක් වන වෘත්තයක්. අරය සෙන්ටිමීටර් 7ක් වන වෘත්තයක්. මේකෙත් අපි වර්ගඵලය හොයන්න ඕනේ. හොඳයි. හරි සමහර අයට මතක ඇති මම කතාගෙන යන්නම්. මට කලින් පුළුවන් නම් මේ රූප ටික ඇඳලා 9 පන්ති 8 පන්තිව මතක නම් හිතුවේ එකයි. හරි පළවෙනි එක තමයි ඔයාලා තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ගද්දී දිග වැඩි කරන්න පළවෙනි දිග සෙන්ටිමීටර 15යි පළල සෙන්ටිමීටර 10යි පාරස්වරක් 10 150යි සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර 150යි මේකේ තියෙන ඉඩ ප්‍රමාණය වර්ගඵලය. මේකේ සමචතුරාශ්‍රයක වර්ගඵලය කොහොමද ගන්නෙ? ඒ දිග වැඩි කිරීම පළල තමයි.
සමචතුරාශ්‍රයක දිගයි පළලයි සමානයි. පැත්තක තියෙන මීටර 10 නම් දිගත් මීටර 10යි පළලත් මීටර 10යි. 10 වරක් 10යි 100යි. මීටර වර්ග මීටර. ලොකු වර්ගඵලයක් තියෙන සමචතුරාශ්‍රයක් නේ වර්ග මීටර 100යි. ත්‍රිකෝණයක වර්ගඵලය ගත්තී. ලියා ගන්න මේ මතක නැත්නම් ඈ ත්‍රිකෝණයක වර්ගඵලය ගත්තීමයි ආධාරක පාදයයි ලම්බ උසයි අපි වැඩි කරනවා. ඒක දෙකෙන් බෙදන්නත් ඕනේ. දෙකෙන් බෙදෙන එක අපි ලියනවා මෙහෙම දෙකෙන් එක කියලා. හරය තමයි දෙක තියෙන්නේ නේ ආධාරකය වැඩි කරන්න ලම්බ උසින් ත්‍රිකෝණයක වර්ගඵලය ගන්න. දෙකෙන් එක වතාවක් ආධාරක පාද දිග 6 සෙන්ටිමීටර. ලම්බ උස 8 සෙන්ටිමීටර. මෙතන ළමයා ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක අමුතුවෙන් ලම්බ උසක් දෙන්න ඕනේ නැහැ. එක පාදයක් කෙලින්ම ලම්බ උසම වෙනවා. මෙතන එතකොට අපිට ගුණ කරලා දෙකෙන් බෙදුවත් එකයි. මොනවා බෙදලා ගුණ කරත් එකයි. දෙක දෙවරක් එකයි, 6 දෙවරක් 3යි. 3 වරක් කඩලියද? 8 වරක් 3 24යි වර්ග සෙන්ටිමීටර. හරි. මෙතන අපහන සෙන්ටිමීටර දාන්න. එතනත් ප්‍රශ්නයක් නෑ. අන්තිමට උත්තරේ ඒකකයත් එක දැම්මත් හරි. දෙකෙන් එකයි ආධාරක පාද දිග වැඩි කිරීම ලම්බ උස. නැත්නම් ආධාරකයේ දිගයි ලම්බ උසයි වැඩි කරලා දෙකෙන් බෙදන්න. ඒත් හරි. හරි නේද? ඔව්. ඊට පස්සේ තමයි යන්න. මේ ත්‍රිකෝණයක වර්ගඵලයනේ. ත්‍රිකෝණයක සමාන්තරාශ්‍රයක වර්ගඵලය කොහොමද ගන්නෙ? සමාන්තරාශ්‍රයක වර්ගඵලය. සමාන්තරාශ්‍රයක වර්ගඵලය. ගති ගෙලින්ම දැන් මේ ත්‍රිකෝණ තමයි මේක දෙකක් තියෙනවා. සමාන්තරාශ්‍රයක් කියන්නේ ත්‍රිකෝණ දෙකක් ඉඳලා මෙතන දෙකෙන් බෙදුවට මේ සමාන්තරාශ්‍රයක වර්ගඵලයක ගද්දී ආධාරකයේ දිග වැඩි කරන්නේ දෙහිම ලම්බ උසින්. ලම්බ උසින්. ආධාරක පාද 15යි සෙන්ටිමීටර. වැඩි කිරීම ලම්බ උස 10යි. ඒකේ ලම්බයක් මොනවද ඇදලා තියෙනවා. මෙතන කීයද එතකොට? පාවසරක් තමයි 150යි සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර. ගාලා ගන්න. ත්‍රිපීසියමක වර්ගඵලය. ත්‍රිපීසියමක වර්ගඵලය ගද්දී කරන්නේ සමාන්තර පාද දෙකේ දිගවල වල එකතුව. 15යි 35යි. එකතු කරලා වැඩි කරන්න ලම්බ උසින් කියන්නේ ලම්බ උස සමාන්තර පාද දෙක අතර 20යි. ඔක බෙදන්න ඕනේ දෙකෙන්. ඒකත් කරනවා නම් ඉස්සර නැහැ. අර දෙකෙන් එකකින් වැඩි කරා තමයි. දෙකෙන් බෙදනවා කියන්නේ. මෙතන ඕන ළමයි දෙකෙන් එක වතාවක් 15යි 35යි කීයද? එකතු වුණාම 50යි. වරහන් සුළු කරලා ඉන්න වැඩි කිරීම 20යි. දෙකට දෙවරක් එකයි 20ට දෙවරක් 10යි. 50 කරක් 10යි කී දෙන්නේ? ඈ උත්තරේ 50 කරක් 10යි 500යි වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ තමයි වෘත්තයක වර්ගඵලය කොහොමද ගන්නෙ? මේ ඔක්කොම 9 පන්ති සිද්ධ වෙනවා. වෘත්තයක වර්ගඵලය මතකද phi r වර්ග කියන සූත්‍රයෙන් හදන්න ඕනේ. පරිමිතිය නම් වෘත්තයක පරිධිය 2 phi r සූත්‍රේ දාන්න ඕනේ. හදද්දී වර්ගඵලය ගන්න phi r වර්ග. phi වලගේ ඔයගොල්ලෝ දන්නවා 22 වෙනීම 4යි කියලා. හරි? අමාරට මතක නැතුව ඇති phi වලගේ හැමතිස්සෙම 22 වෙනීම 4යි. අරය මේ වෘත්තයේ අරය 7යි 7 වර්ගය. ඊට පස්සේ තමයි මෙතන 22 වෙනීම 7 7 වර්ගයේ බිඳුව ලියන්න. 7 වරක් 7 4 7 වරක් 1යි 4 7 වරක් 1යි 22 වරක් 7 22 වරක් 7 කී තමයි එන්නේ 154යි වර්ග සෙන්ටිමීටර. ටක් ගාලා කම්ප්ලීට් කරන්න ඔය ටික. හරි මෙන්න මේ ගණන් දෙක තනියම try කරන්න හදන්න. ගෙදරදී ඉලක්කම් 6 හරිනේ. හරි. ඉලක්කම් 7 තමයි කියනවා රුධිර කෝණාශ්‍රයක්.
මේ ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය හරිද 250යි වර්ග සෙන්ටිමීටර. හරි මේකේ දිග සෙන්ටිමීටර 25යි. පළල හොයන්න ඕනේ. පළල මම පළල x කියලා දාන්නම්. මේක තමයි ඔයගොල්ලෝ x අගය හොයන්න ඕනේ. වර්ගඵලය 250යි. මේවා තමයි කෙටි ප්‍රශ්න වලට එන්නේ. ත්‍රිකෝණාශ්‍රයක දිග 25 සෙන්ටිමීටර පළල x. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 250යි නම් මේකේ පළල හොයන්න ඕනේ. ප්‍රමිලක්කම් 8 සමචතුරස්‍රාකාර කුමුරු ලියක් දෙක. වර්ගඵලය වර්ග මීටර 400යි. මේක තමයි පැත්තක දිග. සිම්පල් A. මේ සමචතුරස්‍රයේ පැත්තක දිග සිම්පල් A නම් A T අගය සොයන්න ඕනේ. A T අගය සොයන්න ඕනේ. හරි. වර්ගඵලය දීලා තිනවා 400යි කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා ළමයි ප්‍රමිලක්ෂණ 9 ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණී වර්ගඵලය හරි වර්ග සෙන්ටිමීටර 80යි. මේකේ ලම්බ උස සෙන්ටිමීටර 16යි. ඔයගොල්ලෝ හොයන්න ඕනේ ආධාරක පාද දිග වර්ග සෙන්ටිමීටර 80යි වර්ගඵලයයි. y අගය සොයන්න. ලම්බ උස 16 සෙන්ටිමීටර වර්ගඵලය 80යි වර්ග සෙන්ටිමීටර ආධාරක පාද දිග හොයන්න ඕනේ. අන්තිම එක 10 ප්‍රමිලක්කම් 10 ප්‍රමිලක්කම් 10 ළමයි වෘත්තයක් තියෙනවා. මේ වෘත්තයේ අරය r මේ වෘත්තයේ වර්ගඵලය 308යි වර්ග සෙන්ටිමීටර. මේකේ r t අගය හොයන්න ඕනේ. වෘත්තයේ අරය හොයන්න ඕනේ. හරි. හොඳයි. ඒ ටික ඔයගොල්ලෝ ළමයි ගෙදරදී try කරන්න. මේ 9 පන්තියේ ගණන් කීපයක් දුන්නේ. හරිද? අපි ලබන සතියේ ළමයි මේකේ 10 පන්තියේ කොටස් ටික සාකච්ඡා කරමු. හරි මම මේ කරේ 9 පන්තියේ තිබ්බ ඒවා කීපයක් මතක් වෙන්නත් එක්ක. ඉතින් මේවා හදද්දී ඔයගොල්ලන්ට වර්ගඵලය දුන්නාම හරි දිග වැඩි කිරීම පාලනේ. ඉතින් මෙතන ගැලීම දිග වැඩි කිරීම පාලන සමානයි වර්ගඵලය කීයද 250. ඊළඟ දිග කීයද 25යි. පල්ල හොයන්න. මේ 250 25න් දිනුවා නම් එනවා පල්ල. මේක එතකොට මට කියන්න A වැඩි කිරීමේ සමානයි 400ක් වෙන්නේ ළමයි කීය වැඩි කිරීම කීයද නේ? පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග සමානයි වර්ගඵලය 400යි. කීය වරක් කීයද ළමයි 400ක් එන්නේ? ඈ? ඔව් 20 වරක් 20 සමීකරණයක් වගේ ඉල්ලා හදන්නත් පුළුවන් නැත්නම් නිකන් හිතුවත් හරියන්නේ මෙහෙම. හරි 400ක් එන්නේ ළමයි 20 වරක් 20. එහෙනම් මේ සමචතුරස්‍රයේ පැත්තක දිග කීයද? මීටර් 20යි. හරි මෙතන ඉන්නේ කීයද? දිග වැඩි කිරීම 25 වරක් කීයද 250ක් එන්නේ. මේ 25 වරක් කීයද? 25 වරක් පල්ල කීයද? 10 එන්නේ. ඔව් මේක අමාරු නෑ. කෙටි ප්‍රශ්න වලට ඒක නෑ. මේකේ පල්ල ගද්දි මේකට ආදේශ කරලා හදන්න. එතන 20 වරක් 20 400යි. එහෙනම් පැත්තක දිග 20යි. ඉතින් මේකෙත් මොකද්ද? ත්‍රිකෝණයක වර්ගඵලය එකක් අපි කරන්නේ ආධාරක පාද දිග y ලම්බ උස 16න් වැඩි කරලා මේ දෙකෙන් බෙදනවනේ. භාගය කියන්නේ දෙකෙන් බෙදනවා කියන එක. සමානයි වර්ගඵලය 80යි. දෙකට දෙවරක් 1යි 16ට දෙවරක් 8යි. නේ y වැඩි කිරීම මෙතන 8 සමානයි 80. දෙපැත්තම 8න් බෙදන්න. දෙපැත්තම 8න් බෙදලා මෙතන
8 රටක කියලා යනවා 88 බෙදුවම කීයද 10 සෙන්ටිමීටර් හරි හොඳයි හරි ළමයි අපි මෙතනින් එහෙනම් දැනට ක්ලාස් එක අදට නවත්තමු හරි මේකත් තනියම හදන්න 5r වර්ග සමාන කරන්න 308ට 5ට දාන්න 22 බෙදීම 7 r හොයන්න try කරන්න සමීකරණයක් වගේ හදන්න දී හරි එහෙනම් ළමයි අපි ලබන සතියේ මේ පාඩම ඉවර කරමු හරිද පොඩි කොටසක් තව තියෙන්නේ හරි ඊට පස්සේ වෙලා තිබ්බොත් අපි ඊළඟ පාඩමත් ලබන සතියේ පටන් ගමු එහෙනම් සියලු දෙනාට සුබ දවසක් පරිස්සමට ඉන්න